නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වගේම මේ අවස්ථාවේදී මෙම උදාරතර ආශ්චර්ය මනුස්ස රත්නය ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශේෂයෙන් කරන්නා වූ මේ සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ සමස්ත මහමෙවුනා භාවනා අසුභ සංචිතේ ප්‍රධාන අනුශාසක දුරන්දර අති ගෞරවාස්පද අවසරයි නම කියන්නට අවසර කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේදී මේ සාකච්ඡාව ආරම්භ කරන්නට. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකතලයේ අපට සිහි කරන්නට සිටින සිහි කරමින් පින් රැස් කරගන්නට පුළුවන් වන එමෙන්ම සසර දුක නිමාවට පත් කිරීමට උපකාර වන උදාරතම සිහි කිරීමක් තිබෙනවා නම් ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කිරීම. කල්ප ගානකින් මෙලොවට පහළ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව එදා මෙදා තුර ලියවුණු ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථ රත්නයක් පිළිබඳව උදාර සාකච්ඡාවක් කිරීමටයි අප සූදානම් වන්නේ. මේ ග්‍රන්ථ රත්නය රචනා කරනු ලබන්නේ අපේ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු හාමුදුරන් වහන්සේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව විවිධ යතිවරයන්, විවිධ පඬිවරුන්, විවිධ භාෂාවලින් විවිධ ආකාරයේ ග්‍රන්ථ රචනා කරලා තියෙනවා. ඔබ බොහෝමයක් කියවලත් ඇති. පෞද්ගලිකව මම මේ වෙලාවේ සඳහන් කරන්නට ඕන, මමත් ඒ රචනා වුණු සිංහල භාෂාවෙන් රචනා වුණු ග්‍රන්ථ, ඉංග්‍රීසි භාෂාවෙන් රචනා වුණු ග්‍රන්ථ ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කියවලා තියෙනවා. නමුත් මා කියවද්දී මා තුල උන්වහන්සේ පිළිබඳව මෙතරම් ශ්‍රද්ධාවක්, මෙතරම් ආදරයක්, ගෞරවයක්, ඒ වගේම විවිධ අවස්ථාවල නෙතට කඳුළු උනපු, එය 100 වාරයක් පමණ නෙතට කඳුළු උනපු ඒ බුදුරජාණන් වහන්සේ ගැන පුදුමාකාර විදිහේ පැහැදීමක් ඇති කරවපු යම් ග්‍රන්ථයක් එදා මෙදා තුර මම කියවුවනම් ඒ තමයි අච්චරිය මනුස්සෝ ආශ්චර්යවත් මනුස්ස රත්නය කියන මේ උදාර ග්‍රන්ථ රත්නය. මේ ග්‍රන්ථය රචනා කරපු අපේ අතිපූජනීය ලොකු හාමුදුරන් වහන්සේ ඒ රචනා කරාට මම අද විශාල සතුටක් ලබනවා. මේ උදාර ග්‍රන්ථ රත්නය මා විසින් සුවහසක් පින්වත් පිරිසට විවිධ තරාතිරම් වෙලාය. අපි ගත්තොත් සමහර අය අධ්‍යාපන ශාස්ත්‍රවල ඉහළම තලවල ඉන්න ආචාර්ය මහාචාර්ය මට්ටමේ ඉන්න අයට, වෛද්‍ය ශාස්ත්‍රයේ අයට, ඒ වගේම ක්‍රීඩා ශාස්ත්‍රයේ අයට, ඒ වගේම විවිධ ශාස්ත්‍රවල පාසල්වල ගුරු භවතුන්ට, ඒ වගේම සදහැවත් උවසුවසියන්ට, සාමාන්‍ය තලයේ විවිධ අයට මේ ග්‍රන්ථ රත්නය පරිත්‍යාග කරලා බුදුරජාණන් වහන්සේ ගැන පහදවන්නට මාහට විශාල පිනක් අත්පත් කරගන්න ලැබිලා තියෙනවා මේ ග්‍රන්ථ රත්නය උන්වහන්සේ විසින් රචනා කිරීම නිසා. ඒතකොට රචනා කරේ උන්වහන්සේ, අපි විසින් එය පරිත්‍යාග කරලා. දැන් මට හරි පුදුම හිතෙන්නේ මේ සාමාන්‍යයෙන් ග්‍රන්ථයක් රචනා කරපු ඒ ස්වාමීන් වහන්සේ, ඒ ලේඛකයා තමන්ගේ අස්සන යොදලා ඒ ග්‍රන්ථය පිරිනමනවා. මේකේ පුදුමයට කරුණ කියන්නේ මේ මා විසින් මේ පිළිබඳව මේ මගේම ග්‍රන්ථ රත්නයක් වගේ මම විසින්ම ඔබට මේ ග්‍රන්ථ රත්නය පිරිනමනවා කියලා ඒ විදිහට මම මේ ග්‍රන්ථය පිරිනමන්නේ. ඒ තරම්ම ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රත්නයක්. ඉතින් මං හිතනවා මේ පිළිබඳව අපිට වැඩියෙන්ම දැනගන්නට ලැබෙන්නේ මේ ග්‍රන්ථය රචනා කරපු අපේ අතිපූජනීය ලොකු හාමුදුරන් වහන්සේ විසින් කරන විවරණය තුලින්.
ඒ නිසා පින්වත්නි මම කැමති වෙනවා දැන් මේ අවස්ථාවේදී උන්වහන්සේගෙන් මේ පිළිබඳව කරුණු කාරණා දැනගන්නට. ඔබත් පුල පුලා බලා සිටින්නේ මේ පිළිබඳව උන්වහන්සේ දැන් මොකද්ද ප්‍රකාශ කරන්න කියලා. දැන් අච්චරිය මනුස්සෝ කියන මෙම උතුම් ග්‍රන්ථ රත්නය රචනා වෙන්නේ සුවිශේෂී උතුම් අරමුණක් ඇතිව කියන බව පේනවා අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ. දැන් ලෝකයේ උපදින එකම ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ මුළු ජීවිතේම ආශ්චර්යයි. මුළු ජීවිතේම ආශ්චර්යයි. මේ ග්‍රන්ථ රත්නය ලිවීමට සිත් පහළ වීම. මේකේ අරමුණු මොකද්ද මේ වගේ ග්‍රන්ථයක් රචනා කරන්නට හේතු වෙන්නේ? ඒ සඳහා විශාල වශයෙන් බලපෑවි කුමන කරුණුද? ආදී වශයෙන් මේ පිළිබඳව අපේ ලොකු හාමුදුරන් වහන්සේ මූලික වශයෙන් කරුණු ටිකක් විවරණය කළොත් හොඳයි. නමෝ බුද්ධාය. පින්වත් පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ මේ අච්චරිය මනුස්සෝ කියන උතුම් ග්‍රන්ථ රත්නය පිළිබඳව මූලික හැඳින්වීමක් කළා. මම මේ ග්‍රන්ථය ලියන්ට අදහස් කළේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මගේ සිතේ ඇතිවෙච්ච පැහැදීම. එහෙමයි. ඒ කියන්නේ දැන් මගේ සිතේ පැහැදීමක් නැතුව මම ඒක කළොත් ඒක නිකන් වාර්තාවක්. දැන් බුද්ධ දේශනා කියවහම ගොඩාක් තේරෙනවා ඒ බුද්ධ කාලීන ශ්‍රාවකයන්ට පුදුමාකාර පැහැදීමක් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙනවා. එහෙමයි ලොකු ස්වාමීන්. ඒ වගේම ශ්‍රාවකයන් කිව්වහම සිව්වණක් පිරිසට. ඒ කියන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වණක් පිරිසට. දැන් සමහර සූත්‍රවල අපිට හම්බ වෙනවා අර පුරාණ ඉසිදත්ත වගේ ගිහි ශ්‍රාවකවරු. එහෙමයි. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දි මේ මාර්ගඵලලාභී චාරිකාවේ වඩිද්දි කල්පනා කරනවා අනේ භාග්‍යතුන් වහන්සේ අපෙන් ඈත් වෙනවා. අපෙන් ඈත් වෙනවා ආරංචි වෙනවා ඈත් පළාත්වල. ඊට පස්සේ මිනිස්සු දන්න අයට පණිවිඩය යවනවා. දැන් බුදුරජාණන් වහන්සේ කොයි හරියද කියලා අහන්න. ඊට පස්සේ උන් ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න සවැත් නුවරටත් වෙලා ඔන්න මල්ල ජනපදයට ගිහිල්ලා. ඊට පස්සේ ඔන්න මල්ල ජනපදයෙන් ඔන්න බරණැසට ගිහිල්ලා. ඔන්න බරණැසින් මගධයට ගිහිල්ලා. මගධයෙන් මේ තවත් එහාට ගිහිල්ලා ඊට පස්සේ ඔන්න ආපහු භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඔන්න ආරංචි වෙනකොට දැන් ඒ අය කියනවා බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ඈත් වෙන්න අපිට නිකන් හරි ශාංකාවක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දැන් ආයි චාරිකාව නිමා කරලා සවැත් නුවරට වඩිනවා කියවන් පස්සේ අපිට හරි උද්දාමයකටපත් වෙලා ප්‍රීති සුම්නසක් හට ගන්නවා කියනවා. මේ ගිහි ශ්‍රාවකයෝ පවා ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන මෙනෙහි කරමින් පුදුමාකාර විදිහේ මේ නිරාමිස ආස්වාදයක් විඳලා තියෙනවා. ඇද හොයලා නැහැ. එහෙමයි. ඉතින් මේ කාලේ අපිට අසුරු කරන්න ලැබිච්ච මේ ශ්‍රාවක පිරිස අතර වැඩිපුර මට මොන ගහලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට ඇද හොයපු අය. ඇද කියපු අය. ඊළඟට ගත්තොත් මේ පොත්පත්වල තියෙන්නේ උන්වහන්සේගේ චරිතය සම්බන්ධයෙන් වැඩිපුර ඇදකුද. ඉතින් ඒ නිසා මේ එතකොට අපිට තේරෙනවා මේ බුද්ධ කාලේ අවබෝධයෙන් සරණ ගියපු අයයි මේ කාලේ නිකන් පරම්පරාවෙන් සරණ යන අතර ලොකු වෙනසක්. එහෙමයි. එතකොට මේ පරම්පරාවෙන් සරණ යන එක්කෙනා ඒ පරම්පරාවෙන් මේ සරණං බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට ඒ පැහැදුණු සිතකින් නෙමෙයි කියන්නේ. අවස්ථාව ලද තැන ආයිසින් බුදුරජාණන් වහන්සේට කියලා නෑ. ඉතින් මේ කතා කරනවා නිකන් ලාමක වචන වලින්. එහෙමයි. නමුත් අර බුද්ධ කාලීන ශ්‍රාවකයෝ තුළ ඒ වගේ මේ අදහස් අපිට දකින්න ලැබෙනවා අඩුයි. ඒ එහෙම කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනේ එක්ක දේවදත්ත පාර්ශවයේ කවුරු හරි එහෙම නැත්නම් සුණක්කත් මේ වගේ අර අභව්‍ය පුද්ගලෙක්. ඒ අභව්‍ය කියලා කියන්නේ වාසනා ගුණ නැති ඒ පුද්ගලෙක් කියන මිසක් ඒක පොදු ජනයාගේ මුවින් නුකුත්න වචනයක් නෙවෙයි. දැන් පොදු ජනයා අතර ගත්තොත් හැමතැනම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී
බුදුරජාන් වහන්සේ ගැන මේ කීර්ති සද්දෝ අභුග්ගතෝ මේ කීර්ති ගෝසාවක් පැන නැගිලා තියෙනවා. බුදුරජාන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේවනුසාන බුද්ධෝ භගවා කියලා මේ කීර්ති ගෝසාවක් පැන නැගිලා තියෙනවා කියලා. එතකොට කියන්නේ මිනිස්සු අතර මේ කීර්ති ගෝසාව කතා වෙනවා. රජවරු කතා වෙනවා, බ්‍රාහ්මණවරු කතා වෙනවා, ගම්වල කතා වෙනවා, නියම් ගම්වල කතා වෙනවා, නගරවල කතා වෙනවා. මිනිස්සු ඒ කියන්නේ නානතොටියේ කතා වෙනවා, කඩපලේ කතා වෙනවා, වැඩපලේ කතා වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතය එච්චර මේ මිනිසුන්ගේ ජීවිතයට අමුතු සංවේදී බවක් එක්කලා. ඒක තමයි මේ ශ්‍රාවක පිරිසේ තියෙන ලක්ෂණය. ඉතින් මේ ලක්ෂණේ මෙකල ශ්‍රාවක පිරිස තුල නැහැ ඇත්තම කිව්වොත්. මේකල් සමහර අවස්ථාවලදී මේ ස්වාමීන් වහන්සේ අපිට බණ කියන්න ගියාම පවා හිතනවනේ මේ බණ කියනට හොඳ නොකිය ඉන්නවා නම් කියලා එච්චර හිතන අවස්ථාවල් ලැබිලා තියෙනවා. මොකද හේතුව මිනිස්සු ධර්මයක් කිව්වොත් ඒකට මේ අනුමෝදන් වෙනවට වඩා ඇදක් තමයි මේ ප්‍රශ්නකින් අහන්නේ. පහදින්න දෙයක් නෙමෙයි අහන්නේ ආර්බුදයක්. ඒතකොට මම කල්පනා කළේ මේ අයට සරණ පිටපු නැති පිරිසක් එක්ක තමයි අපිට මේ කතා කරන්න වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ මම පෞද්ගලිකව මේ ධර්ම ඉගෙන ගනිද්දී මම ගොඩාක් බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත පහදගත්ත කෙනෙක්. බුද්ධ දේශනා කියවලා. උන්වහන්සේගේ බුද්ධ දේශනා කියවද්දි මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම එක වචනයකට ගොනු වුණා. ඒ කියන්නේ පැහැදීම එක්තරා වචනයක් වටා ඒ පැහැදීම එකතු කරගන්න මට පුළුවන් වුණා. ඒ වචනේ ඉතින් මට වෙන වචන කියන්න තේරෙන්නේ නැහැ. ඒ වචනේ මම බුදුරජාන් වහන්සේගෙන් මම ගත්තේ. බුදුරජාන් වහන්සේ තමයි වදාළේ මහණෙනි ආචාර්ය මනුස්සෝ කියන්නේ තථාගතයන් සම්මා සම්බුදුරජාන් වහන්සේ කියන නමක් කියලා. ඉතින් අපිත් මනුස්ස නිසා මට අර මනුස්ස කියන වචනේත් එක්ක තමයි හිතට ගියේ. ආචාර්ය මනුස්සෝ. ඒ ආශ්චර්යය උන්වහන්සේගේ ජීවිතයේ පුරා හැම ක්ෂේත්‍රයකම දකින්න ලැබෙනවා. ඉතින් ඊළඟට මේ සූත්‍ර කියවද්දී උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව හැමතිස්සෙම ඉස්මතු වෙවි පේනවා. ඊළඟට උන්වහන්සේ ගන්න තීරණ හැම එකකම ඉස්මතු වෙවි පේනවා. ඊළඟට උන්වහන්සේ දෙවියන් බඹුන් යක්ෂ භූත ප්‍රේත ආදීන් සමග කරන සාකච්ඡාවලදී හැම එකකදීම ඉස්මතු වෙවි පේනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේකට සුදුසුම වචනේ තමයි ආචාර්ය මනුස්සෝ. ඒක මම මේ ආචාර්ය මනුස්සෝ කියන නම දාලා මේ ග්‍රන්ථ රචනා කළා. එහෙමයි අපේ ලොකු හාමුදුරන් වහන්සේ. මම හිතන්නේ ඔබට ගොඩාක් පැහැදිලි වෙන්නට ඇති. මට මේ කාරණාව කියනකොට මතක් වුණේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන ගොඩක් පැහැදුනා කියනකොට මට මතක් වුණා මා විසින් එදා මෙදා තුර විවිධ ස්වාමීන් වහන්සේලා විවිධ ගිහි පිරිස් විවිධ උගත් අය ඇසුරු නිසුරු කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. මට හිතෙන්නේ මම අපේ අතිපූජනීය කිරිබත්ගොඩ ලොකු හාමුදුරන් වහන්සේ එක්ක මුලින්ම සාකච්ඡා කරන්නේ 2001 වර්ෂයේදී. එදා ඒ කරපු සාකච්ඡාවේදී මට පැහැදිලි වුණා උන්වහන්සේ දැන් කියපු කාරණාවේ පරම සත්‍ය ස්වභාවය ඒ කවදාවත් නොදුටු ආකාරයේ මේ පුදුම ශ්‍රද්ධාවකින් මා සමග බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ කතා කරේ. ඒ මගේ මනසේ පුදුම විදියට අර ගලක කෙටු යමක් වගේ තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒක හරියටම හරි උන්වහන්සේ සඳහන් කරේ අන්නේ පැහැදීම, ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි මේ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ රචනා කරන්නේ. එතකොට අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මේ පාරමිතා පුරන අවධියේ ඉඳලා මේ බුද්ධත්වයේ ලැබෙන උප්පත්ති අවස්ථාව දක්වාම මේ පුදුම ආශ්චර්යමත් සිද්ධි සිදු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය මිනිස් දරුවෙක් උපදුනාම සමහර ඥාතීන් යාළු මිත්‍රාදීන් තමයි මේ පිළිබඳව සතුට සමරන්නේ. හැබැයි මේ බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය මේ දෙවි බඹුන් පවා සමරනවා. මහා ආශ්චර්යයක්. ඒක ආශ්චර්යයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජයා හැටියට වැඩ හිටියන්නේ. එහෙමයි. ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ. ඉතින් ඊට පස්සේ මේ හරි පුදුමයි. ඉතින් අර අන්තිම මනුෂ්‍යයාගේ මේ අන්තක්කල්පී අන්තිම කාලේ තමයි මනුෂ්‍යයාගේ ආයුෂ හොඳටම බහැපු කාල පරිච්ඡේදයක තමයි උන්වහන්සේට සම්බුද්ධත්වයට පරිසරය හැදුනේ.
ඉතින් මං හිතනවා උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ දිහා වැඩිපුර බලාගෙන ඉඳලා තියෙන්නේ මිනිස්සු නෙමෙයි. දෙවියන් බඹු. එතකොට ඒකට හොඳම සාධකයේ තමයි බුදුරජාන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරපු අවස්ථාවේ මනුස්ස ලෝකයේ එක්කෙනෙක් සෝතාපන්න වෙද්දී 18 කෝටියක් දෙවියන් බඹු බ්‍රහ්මයෝ 18 කෝටියක් බ්‍රහ්මයෝ මාර්ගඵල ලබනවා. එතකොට අපිට මේකෙන් පේනවා මේ දෙවියන් බඹුන් මේ පුලා බලා ඉඳලා තියෙනවා. මේ බුදු කෙනෙකුගේ පහළ වීම. ඒකයි දැන් අනික මේ දසදහසක් සක්වල දෙවියන් බඹුන් තමයි ගිහිල්ලා ආරාධනා කළේ බුදුරජාණන් වහන්සේට මහා බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙලා මේ සත්වයා සංසාරයෙන් ඈතර කරවන්න කියලා. එතකොට දැන් මිනිස්සුන් පණිවිඩය දීලා තියෙන්නේ දෙවිවරු. ඒ කියන්නේ බුද්ධ කෝලාහලය කියලා එකක් එනවනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් දෙවිවරු තමයි මේ පණිවිඩය ලෝකෙට මේ ලබලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ ගොඩාක් දෙවියන් මේ පිළිබඳව උද්දාමයෙන් ප්‍රීතියෙන් මහත් උත්කර්ෂයෙන් සමරන්න හේතුව ඒකයි. ඉතින් ඒ විදිහට තමයි විශේෂ උපතක්. ඒ කියන්නේ මේ උපතේ තියෙන මහානියත්වය, මේ උපතේ තියෙන මේ පුදුම සාගත ලෝකයට ලැබෙන යහපත. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වීමෙන් ලැබෙන යහපතට සම කරන්න පුළුවන් එකක් මේ ලෝකේ නෑ. මේක පමණමයි. බුදු කෙනෙක් පහළ වීමමයි ලෝකෙට යහපත. අන්දේවල් සම්බන්ධයෙන් කියනවා නම් සාමාන්‍යයෙන් යහපතක් තියෙන්නේ ශක්විති රජෙක් පහළ වීම. නැත්තම් සම්මා සම්බුදු කෙනෙක් පහළ වීමේ පමණමයි ලෝක යහපත තියෙන්නේ. ඊළඟට අපේ ලොකු හාමුදුරන් වහන්සේගෙන් මම අහගන්න කැමති වෙනවා මේ දැන් මේ ආශ්චර්යමත් සිදුවීම්නේ මේකේ සම්පූර්ණ තියෙන්නේ ආචාර්ය මනුස්සෝ. දැන් බෝසතාණන් වහන්සේ මේ මහබිනික්මන් කරන දවසේ උන්වහන්සේව පිටමතින් උසුලාගෙන ගිය මේ අර ඒ පිනට තිරිසන් සතෙකුට පවා මේ නිවන් මගට එන්න සුදුසුකම ලැබෙනවානේ. ඉතින් මේකත් මහා ආශ්චර්යයක් නේ ලොකු හාමුදුරන් වහන්සේ. ඒ ගැන මොකද මේ වෙලාවේ හිතෙන්නේ? ඒ ගැන නම් කියන්න ඕනිමයි. ඒ කියන්නේ මේ ඉකින බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තියෙන ආශ්චර්යම තමයි ඒ කාන්තක අශ්වයා බුදුරජාණන් වහන්සේ උපන්න දවසේම උපන්න ආජානීය අශ්වය පැටියේ. ඉතින් මේ සාමාන්‍යයෙන් තනි ගමනකදී තමයි කාන්තක අශ්වයාව තෝරගන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් ශ්වේත වර්ණ සුදු අශ්වය 4 දිනක් බැඳපු මේ රාජකීය අශ්ව කරත්තක තමයි උන්වහන්සේ මේ වීථි සංචාරය කරලා තියෙන්නේ, උද්‍යාන ක්‍රීඩා වලට ගිහිලා තියෙන්නේ. නමුත් එදා කාන්තකාශ්‍යාව තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ කාන්තකාශ්‍යාව මං හිතන්නේ ඉපදුනෙත් ඒ බුදුරජාණන් වහන්සේ උපන්න දවසේම මේ කරතවයට. ඉතින් කාන්තකාසු තමන්ගේ ශෝක වේගයේ උහුල ගන්නට බැරිව එදා මිය පරලෝ ගිහින් තවතිසාවේ උපන්න දිව්‍ය පුත්‍රයෙක් වෙලා. තවතිසාවේ දිවචාරිකාවේ වැඩපු අපගේ මහා මොගලන් මහරහතන් වහන්සේ තමයි කාන්තකාශ්‍යා දැකලා අහන්නේ. මෙහෙම අහනවා, මහා පිනේති දේවපුත තා උතුම් දෙවිමනෙක්හි මහත් ප්‍රභායකින් දිලේ අහස් කුස නැගීන හිරුමඩල බඳු. ඒ කියන්නේ මේ කාන්තක දිව්‍ය රාජයාගේ ආලෝකේ. දේවපුත තොපගේ මේ පුණ්‍ය ඵලය කවර දානයකින් උපන්නක්ද? එහෙම නැත්නම් සීලයකින්ද? උතුම් මුනිවරයෙකුට ඇඳිලි බැඳ කළ වන්දනාවකින්ද මේ අසන මාහට පවසව. එතන මුගලන් මහරහතන් වහන්සේ දන්නවා මේක. මේ කාන්තක දිව්‍ය පුත්‍රයා කියලා. නමුත් ඕනකම තියෙන මේ දිව්‍යයන්ගෙන්ම මේ කතාව අහගන්න. ඊට පස්සේ කියනවා ස්වාමීනි පෙර ශාක්‍යයන්ගේ කිඹුල්වත නම් පුරවරයෙක් වීය. එහි සුදවුන් නිරුඳගේ පුත්‍රයා උපන් මොහොතේම උපන් සහජාත කාන්තකාසු මාය. ඒ සහජාත කියන්නේ එකම ඉපදිච්ච කෙනා. යම් මැදියම් රැයක සිද්ධාත් කුමරු බුදුබව ලැබුණු ඍෂියන් මහබිනික්මන් කෙලේද එදාහි මහා පුරුෂ ලකුණින් හිබිසිය ජාල හස්තයෙන් තඹ පැහැ නිය ඇති දිගු ඇඟිලි ඇති මෘදු අතින් මාගේ කලවේට අත තබා දරුව මා උසුලාගෙන යව මම උතුම් සම්බෝධිය ලබා ලෝසත භවදුකින් ඈතර කරවන්නේ මේ මට කීයේ. එතකොට තේරෙනවා මුන්නහන්සේ මේ අබිනික්මන් කරන්නේ ආවට ගියාට නෙමෙයි. අබිනික්මන් කරන්නේ
අර මේ නිලියන්ගේ විප්‍රකාර දැකීම නිසා පමණක් නෙවෙයි. අබිනික්මන් කරන්නට කලින් පෙර නිමිති දැක්ක. සතර පෙර නිමිති. සතර පෙර නිමිති වලින් මේ බෝධිසත්වයන් තුල උපන්න මේ ඉපදින ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. ඒක අවබෝධයකින් ලබන එකක් කියලා. නැත්තම් මම සම්බෝධිය ලබා සත්‍යා සසරෙන් එතර කරනවා ඒ ගමනට මට මා උසුලාගෙන ඵලයන් කියලා නෙමෙයි කාන්තකට තට්ටු කරන්නේ. එතකොට බලන්න මේ අදහස මේ බෝසත් කුමාරයාගේ මුවින් නිකම්ම නික්මෙනවා. හිත ඇතුලේ තියෙන සමහර අයට එහෙම වෙනවනේ. සමහර අයට නිකන් කියවෙනවා. දැන් ඔය අපි අහලා තියෙනවා මේ සමහරු මැරෙන්න කලින් කියනවා කියලා මගේ දැන් කටයුතු ඉවරේ මං අද යනවා. ඒ කවුරුත් මැරිලා යනවා. ඒ කියන්නේ හිතලා නෙමෙයි කියන්නේ. ඒ වගේ මේක උන්වහන්සේගේ කටින් මුවින් නිකුත් වෙන වචන. ඉතින් මේක කියනවා අනේ ස්වාමීනි ඒ වදන් අසද්දි මාසිතේ නිම්මිම් නැති ප්‍රීතියක් පැන්නන් ගියේ. මාසිත ඔද වැඩි ගියේ. මහස්සේ තුටු වීමි. මං ඒ වචන ආදර ගෞරවයෙන් පිළිගත්තෙමි. මහා යසස් ඇති සාකි පුත්‍ර රාජ කුමාරයා මා පිට නැගගත් බව දැනුණු කල්හි මාසිත සතුටෙන් පිනා ගියේය. මා ඒ පුරුෂෝත්තමයා උසලාගෙන ගියේ ප්‍රීතියකින්. බලන්න මේ තිරිසන් සතෙකුගේ හිතේ බෝධිසත්වයේ කරේ ඇතිවෙච්ච පැහැදීම අද කාලේ මිනිසියෙකුගේ හිතේ බුදු කෙනෙකුට පහදවන්න බෑනේ. ඒකනේ මේ පුදුම පුදුම වැඩි. හිරු නැගින වේලෙහි වෙනත් රජෙකුගේ විජිතේ සිටින්නට අපට පුළුවන් විය. කියන අහෝ එකල්ලි හේ මා චන්නත් හරදමා කිසි අපේක්ෂාවක් නැතිව හුදකලාවේ අපෙන් වෙන්ව ගියේය. මා එදා ගන්තරේදී මාගේ ස්වාමියා වූ රාජකුමාරයාගේ තඹ පැහැගත් නී ඇති පායුග දිවෙන් ලෙවමින් සිටියෙමි. අහෝ මහා වීරයන් වහන්සේ අප අතහැර යද්දී මම හඬ බලා සිටියෙමි. දැන් බලන්න මේ කාන්තක අසු තමන්ගේ ස්වාමියා ගැන හිතන විදිය. ඒ ප්‍රසාද චිත්තේ ශ්‍රීමත් ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මාගේ ඇස් සීමාවෙන් එපිටට නොපෙනී ගිය සැනින් මට කුමක්ද මාරාන්තික රෝගයක් වැළඳුනේය. එයින් මාගේ මරණය වහා සිදුවිය. ඒ මහෝත්තමයා මා පිටමතින් උසුලාගෙන ගිය පිනෙහි ආනුභාවයෙන් තවතිසාවේ උපන්නේය. කිසි සැපයකින් නොඅඩු දිව්‍ය කම්සුකේ මේ වසමේ. ඒ මහෝත්තමයා විසින් සම්බෝධියට පත් වූ වග පිළිබඳ පැතිරෙන යම් ගෝසාවක් මට ඇසුනේද එසඳ මහා සතුටක් ඇති විය. ඒ කුසල මූලයෙන් මම්ද නිකලස් වන්නේමි. දැන් බලන්න මේ චිත්ත ප්‍රසාදය කොච්චර දුරට මේ ත්‍රිසං සතෙකුට උදව් කළාද කියලා. මම කියවේ ඒකේ අද වර්තමාන මිනිස්යාට තියෙන සාපේ තමයි අර චිත්ත ප්‍රසාදයේ ඇති වෙන්න ඉඩක් දෙන්නේ. සෑයකට මලක් පූජා කළොත් ඒකට බයිනවා. භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් සෑයකට වැඩිපුර පැන් පූජා කළොත් ඒකට ගරහනවා. අහනවා ඔය මල් පූජා කරන සල්ලි වලින් දුප්පත් මිනිහෙකුට ගෙවලා ගියක් හදාගෙන නම් නරකද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිරේ පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනෝනේ. අද කාලේ ඇතැම් පැවිද්දන් තුල. ඒ වගේම ඇතැම් ගිහියන් තුල. ඇතැම් ඔය කෂඩ කොල්ල කෙල්ල තුල පුදුමාකාර ඊර්ෂ්‍යාවක් තියෙන බුදුරජාණන් වහන්සේට යමක් ලැබෙනවාට. දැන් බලන්නකො මේ තිරිසන් සතෙක් පිට උඩින් ඔසවාගෙන ගියා කියලා. දැන් සමහරව ඉන්නන්නේ බුදුරජාණන් වහන්සේ අබිනික්මන් කළා කියලා ඒකටත් නිකන් ආටපාලි කියනවනේ. ඇයි යසෝදරා ගියපු එක වැරදි. එතකොට සැමියෙකුගේ ආදරේ එයාට දුන්නේ නැති එක වැරදි. ඊළඟට රාහුල කුමාරයා ඔදාලා ගිය එක වැරදි. පියෙකුගේ ආදරේ දුන්නේ නැති වැරදි කිය. අන්ධ බාල පුතජන හිතලු ලාමක කතා කියා මේ හිස් මිනිස්සු කොටසක් ඉන්නවා. ඒ මිනිස්සු තමන්වම නසා ගන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි නසන්නේ. තමාවම නසා ගන්නවා. පුදුම අවාසනාවක්. ඉතින් මේ යුගයේ අපිට දකින්න ලැබෙන මහ තුච්ච බවක් මිනිසුන්ගේ තියෙනවා. ඒ කියන්නේ උතුම් දේ හැටියට දකින්න බෑ. උතුම් දේ හැටියට පේන්නේ නැහැ. වටිනා දේ හැටියට පේන්නේ නැහැ. නොවටිනා දෙයක් මොකක් හරි අපි ගත්තොත් එක්කෝ පුරුෂයෙකුගේ එහෙම නැත්නම් කාන්තාවකගේ එක්කෝ අඩ නිරුවත් පින්තූරයක් මොකක් හරි අගය කරොත් හෝ ගාලා ඒක ප්‍රශංසා කර වර්ණනා කර යනවා. එහෙම නැත්නම් නිකන් ලාමක අශ්ලීල කතාවක් ගියොත් ඒකට සම්මාන පිට සම්මාන හම්බ වෙනවා. ඒ තමයි මේ මිනිස්සුන්ගේ තියෙන මේ පද බාල පරිහානිය. ඉතින් මේ නිසා තමයි අපිට අනුකම්පාවක් ඇති උනේ. අනේ මේ උත්තමයාගෙන නොනැත්තෝ හිත පහදා ගනිත්වා.
ඔච්චරයි මේ මේ කල්පනා ස්වාමීන් වහන්සේ අපිට කල්පනා කරන්න තියෙන්නේ. නෝනෙත්තෝ හිත පහදා ගන්නත්වා. අනිත් අයගෙන ඉතින් අපිට කරන්න දෙයක් නැහැනේ. ඉතින් නෝනත්තන්ගේ හිත පහදවා ගන්න තමයි අපි මේ ධර්ම එළිවිට මේ කාන්තක අසුගේ චිත්ත ප්‍රසාදේ ඒ කාන්තක අසුයාම දෙවියන් අතර ගෙනිච්චා. ඒ පමණකින් නැවතුන්නේ කාන්තක අසු තුල ඇති චිත්ත ප්‍රසාදී මේක ඔහු කියනවා ඒ කුසල මූලයෙන්ම මම්ද නිකලෙස්වන්නේ. මොනතරම් භාග්‍යද මොනතරම් භාග්‍යද එතකොට මේ තිරිසන් සතෙකුට අද ලැබිච්ච ලොකුම ශාපේ තමයි මේ ඇද හොයන එක. ඇද හොයන එක තරම් තමන්ට ළඟා කරගන්න වෙන ශාපයක් නෑ. ඉතින් මට ඕනකම තිබුණේ මේ ඇද හොයන අය ගැන මට කරගන්න දෙයක් නෑ. නමුත් හිත පහදවා ගන්න අයට පහන් සිතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා තමන්ගේ හදවතේ නැගෙන ප්‍රසාද සිතින් තමන් ශාස්ත්‍රුන් වහන්සේ සරණ යනවා නම් ඒකට තමයි මේ උදව් කරන්න මේ පොත් වහන්සේ ලියන්නේ. මම හිතන්නේ ඒක විශාලම ශ්‍රේෂ්ඨම උදව්වක් මේ කාලේ හැටියට ඒ කල්යාණ මිත්‍ර උදව්වක්. එතකොට ඊළඟට මට කල්පනා වෙනවා ලොකු ආන්දරන් වහන්සේ මේ ග්‍රන්ථ රත්නේ මේ අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවත් පැහැදිලි කරනවා මේ පිටු 184 වගේ අවස්ථාවකදී මේ 29 වසරක් ඒකේ තියෙනවා ලස්සනට ලොකු ආන්දරන් වහන්සේ මේ විස්තර කරලා අර භාෂා ශෛලිය එහෙම හරිම ලස්සනයි. දැන් ඔය කියපු ඒ කරුණ ඉදිරියටත් මට කතා කරන්න තියෙනවා. 29 වසරක් බාහිර ලෝකයේ සුළඟ නොයදුණු මිරිවැඳි නොලා පොළවේ පා නොතැබූ සිනිදු සේලයෙන් වටතිර ඇදි යහන්නි සැතපුණු රන් බඳුනේ මිහිරු රස බොජුන් වැළඳු උන්වහන්සේගේ මේ අභිනිෂ්ක්‍රමණය මහා ආශ්චර්යයක් නේද ලෝකාන්තරනාස අදාහ ගන්න බැරි එක. ඒ කියන්නේ මේ අනිත් එක තමයි ඉන්දියානු සමාජය තුළ මේ හාමුදුරනේ රාජ ඍෂිවරු හිටියා. ඒ රාජ ඍෂිවරු කියලා කියන්නේ සමහරට රජකම් කරපු අය රාජ උද්‍යානයේම දෙකනේ තමන්ගේ පුත්‍රයාට රාජ්‍ය පවරලා රාජ උද්‍යානයේම තාපසෙක් වෙනවා. ඊට පස්සේ රජුන්ගෙන් පුරෝහිත පිරිසෙන් අමාත්‍ය මණ්ඩලයෙන් අනිත්‍යගේ සත්කාර සම්මාන ලැබමින් රාජ ඍෂි තනතුරේ ඉඳගෙන වාසය කරනවා. තපස් රැකගෙන ඉන්න වාසය කරනවා. දැන් අපේ සිද්ධාර්ථ ගෞතම මේ බෝධිසත්වයෝ 29 වෙනි වියේදී රාත්‍රී මේ ගෘහ බන්ධනයේ සිඳ බිඳ නික්ම ගියේ යන්ට දිශාවක් නොදැන. යන්ට දිශ මොකද හේතුව ශ්‍රමණේ වෙන එකට මාලිගාවේ කිසිම උදව්වක් නැහැ. ඒ කියන්නේ රජුරුවන්ගෙන් කිසිම උදව්වක් නැහැ. මොකද දැන් ඔය තිලෝරා කවුට් කියන මේ තිලෝරා කෝට් කියන තැනට මම දෙතුන් වතාවක් ගිහින් තියෙනවා නේපාලේ. ඒ කියන්නේ ඔය ලුම්බිනි ඉඳලා කිලෝමීටර් 25ක් වගේ දුර තියෙන්නේ. එතන ගියම හරිය ලස්සන මේ හිමාල පර්වත පේලිය පේනවා. ඉතින් එතන දැන් මේ පොතේ තියෙන කාරණේ 100%ක් සත්‍ය කියලා හොඳටම පැහැදිලි වෙන්නේ. ඒකේ ඒ ප්‍රාකාරය තියෙන ගේට්ටු දෙකයි. බටහිර නැගෙනහිර. දැන් අද වුණත් අපිට යන්න තියෙන්නේ බටහිර දොරටුවෙන් නැගෙනහිර දොරටුව තියෙන වටේටම තාප්පේ තියෙනවා. එතකොට මේ ඒ දොරටු දෙක තියෙනවා. එතකොට නැගෙනහිර දොරටුවෙන් තමයි නික්මිලා අබිනික්මන් කළේ. අදුර නැගෙනහිර දොරටුවෙන් අබිනික්මන් කරද්දි කොහෙද යන්නේ? කවුද මුණ ගැහෙන්නේ? කායිකද කතා කරන්න තියෙන්නේ? කොතනටද යන්න තියෙන්නේ? මේ කොතනද ඉන්න තියෙන්නේ? කිසිම දෙයක් දන්නේ නැහැ. එකම දෙයක් කළා ගියාට පස්සේ කිස් වැටිය කපලා අහසට දැම්මා. ඊළඟට මේ ගටිකාර බ්‍රහ්මරාජා සිවුරු පිරිකර දුන්නා. ඒ සිවුරු පිරිකර අරන් පැවිදි වෙලා අනුපිය කියන අඹවනේ හරි පුදුමයි මේ බෝසත් අවදියේ රාජ භෝජන ලැබූ කුමරා සතියක් පැවිදි සුවයෙන් හිටියා කියනවා. සතියක් පැවිදි සුවයෙන් හිටියා කියනවා. එතකොට උන්වහන්සේට මේ මිරිවැඩි සංගලා අතෑරලා එකපාරට මේ දූවිලි පිරුණු මම්මාවත් ඔස්සේ යනවා කියන්නේ මොනතරම් දුෂ්කර වැඩක්ද? දුෂ්කර ඊටතර දුෂ්කර වැඩක් නිහාමුදුරනේ මැටි පාත්‍රයක් අතට අරගෙන ගියක් ගානේ හිඟා කනවා කියන්නේ. මේ රාජකුමාරයා පිළිවෙලින් ලැබෙන මිනිස්සුන්ගේ ලැබෙන දෙයක් ඉල්ලගෙන යනවා කියන්නේ ගෙපිළිවෙලින් පිඬුසිඟා. මේ සක්විති රජ කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් නේ. ඉතින් ඇයි මෙහෙම කරන්න හේතුව? එතකොට එහෙම කරගෙන
මේ උන්වහන්සේ තිබේකේ ඇත්ත වශයෙන් මේක මම ලිව්වේ ඒක තේරුම් ගන්න. එහෙමයි. මිරිවැඩි මේ බාහිර ලෝකයක් එක්ක සම්බන්ධකමක් තිබුණේ නැහැ. ඒකයි බාහිර ලෝකෙ සුළඟ නොවැදුණු. මිරිවැඩි නොලා පොළොවේ පාන් නොතැබු. සිනිඳු සීලයෙන් වටතිරියදී යහන්නි සැතපුණු. ඒ රාජකීය චරිතයක් නේ. රන් බඳුනේහි මියුරු රසබදුන් එළඳු හේතෙමින් අමුතු ගමනක් යයි. දුවිලි යකුණු මම්මාවත් ඔස්සේ. හුදෙක් මේ පහවන්නේ නැති පයින් යුතුව ගතෙහි පොරවන ලද සිවුරකට පමණක් සීමාවයි. අතරගත් මැටි පාත්‍රයකට පමණක් හිමිකම් කියන්නේ. වනගත මම්මාවත් ඔස්සේ මොහු සොයමින් යන දෙය ලෝට දෙන්න හැකි වේවිද? දැන් ඊට පස්සේ සොයන්නනේ පටන් ගත්තේ. ඉතින් හරිම පුදුම සහගතයි. ඉතින් මේ දැන් මේ ඒ යුගයේ හැටි. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙනවත් එක්කම මේ ඒක සාමාන්‍ය එකක් නෙමෙයි. දැන් අපේ බුදුරජාණන් වහන්සේට වඩා අවුරුදු 5කින් වැඩිමල් බිම්බිසාර රජුරු. එතකොට බිම්බිසාර රජුරුවන්ගේ තිබුණේ ප්‍රාර්ථනා පහක්. එකක් තමන් රජ වෙන එක. අනිත් එක තමන්ගේ විජිතේට බුදු කෙනෙක් පැමිණෙන්න ඕනේ කියන අදහස. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ තමන්ට ඇසුරු කරන්න ඕනේ කියන අදහස. ඒ බුදුරජාණන් වහන්සේගෙන් තමන්ට ධර්මය අසන්න ඕනේ කියන අදහස. ඒ බුදුරජාණන් වහන්සේ අසන ධර්මය තමන්ට අවබෝධ වේවා කියන අදහස. මේ වනේ රජවරු හිතලා තියෙන්නේ. පුදුම සහගතයි. මේ කාලේ ඉතින් වැඩක් නැහැ කියලා. මේ කාලේ අපි නිකන් වැරදිලා ඉපදිලා වගේ. ඒ කියන්නේ කිසිම වැඩක් නැති නිස්සාර ලෝකයක් මේ කාලේ මනුස්ස ලෝකේ නෑ. ඒ කාලේ මනුස්ස ලෝකේ මේ කාලේ මනුස්ස ලෝකයේ අතර වෙනස පුදුමාකාර වෙනසක්. ඒ නිසා මේ කාලේ මිනිස්යාගේ තියෙන මේ මෝඩකම් පුහුමාන්න මේ ඊළඟට පුහු පම්පෝරිත් එක්ක ඒ කාලේ සසඳන්න බෑ. ඒ කාලේ පුදුම වෙනසක් මේ මිනිස්සුන්ගේ කල්පනාවේ තිබුණා. ඉතින් සාමාන්‍ය මිනිස්යන්ගේ කල්පනාවේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච ඒ සෝවාන් වෙන්න පමණක් පිනක් තිබිච්ච බිම්බිසාර රජුරුවන්ගේ කල්පනාව එහෙම තිබ්බනා. සම්මා සම්බුදු කෙනෙක් වෙන්න පෙරම් පුරාගෙන ආපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ කල්පනා කොහොමද? හරි පුදුම සහගත ආශ්චර්ය මනුෂ්‍ය රත්නේ මේ සාකච්ඡාව පින්වත්නි. ඊළඟට මේ කල්පනා කරේ මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ පහළවීමේ අති දුර්ලභ භාවය මේ 75 වෙනි පිටුවේ වගේ ඔය ලොකු හාමුදුරුවෝ මේ ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා මේ නප්පකාසේ කලියුගේ බුද්ධපාදෝ අහෝ මහච්චරියං හුතවත මජ්ජං ජාතං පමුද්දිත මකරන්ද මර වින්දන්ති කියන ඒ පාඨය සමගම මේ භාග්‍යවතුන් වහන්සේලාගේ පහළවීම අති දුර්ලභයි. හැබැයි අපගේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම මහා ආශ්චර්යයක් කියලා තමයි ඔබ වහන්සේ මෙතෙන්දී. ඔව් මම ඒක ගත්තේ අටුවාවෙන්. ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ ආයුෂ බැහැගෙන ගිහිල්ලා දැන් අවුරුදු 120යි කියන එකට මවට නොසලකන, පියාට නොසලකන, ශ්‍රමණ බ්‍රාහ්මණයට නොසලකන, ගුරුවරුන්ට නොසලකන, අනුන්ගේ සම්පත්තියට ආසා කරන, ඊළඟට වෛර බඳින, ඊළඟට මිසදිටුවේ බැසගත් සමාජයක් කියලා හොඳට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ 15 වෙද්දි හිටිය මිත්‍යා දෘෂ්ටිකයෝමනේ. සත් ශාස්ත්‍රෝරු කියලා පෙනී හිටපු ඔක්කොම මිසදිටුවෝනේ. ඒ ඔක්කොම මේ විශාල පිරිසක් නොමග යව පිරිසක් නේ. ඒ මැද්දෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒකයි මම ඒක සිංහලට හැරිවි. ඒ පරිවර්තනේ නිරාගීනි මැදින් පැන නැගී මහා පියුමක් පිපි කෙසරු සලා සුවඳ විහිදුවන ලෙසේ. ඒ කියන්නේ පියුම හටගත්තේ පොකුණක නෙමෙයි. ඒ කියන්නේ නිරේ ගින්න බඳු නිරාගිනි මැදින්. නිරේ ගින්න වගේ තමයි ලෝකයේ. ඒ මැද්දෙන් පැන නැගී නිසරු කලියුගේ ලද ඉඩහසරේ අහෝ මහා අසිරියක් සම්බුදු කෙනෙක් උපන්නෝ. ඒක මේ කොච්චර ආශ්චර්යයක්ද කියලා. ඉතින් අර අපි මේ අපට ලැබෙන මං හිතන්නේ මේ අපි ලැබපු මනුස්ස ආත්මේ තියෙන එකම ප්‍රයෝජනය කියන්න පුළුවන් මේක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, ශ්‍රාවක සංඝයා සරණ යාම තමයි මිනිස්සෙක් හැරිට අපිට ලබා ගන්න තියෙන එකම ප්‍රයෝජනය කියවට කමක් නැහැ. මොකද අනිත්‍ය ඔක්කොම පොදු ඒවා. කොයි ලෝකෙත් කාලය, දේශ වෙනසක් නැතුව, රටින් රට වෙනසක් නැතුව, ජාතියෙන් ජාති වෙනසක් නැතුව ගෙවල් හදනවා.
ඉගෙන ගන්නවා, යාන වාහන පාවිච්චි කරනවා, කනවා බොනවා, විනෝද වෙනවා. ඉඳලා ඒ මිනිස්සු තියෙන පින් ටික ඔක්කොම ඉවර කරගෙනත් මැරිලා යනවා. නමුත් මිනිස්සෙක් හැටියට මේ සිත පහදවා ගන්න බුදු කෙනෙකුගේ ජීවිතය ගැන දැන ගැනීම තරම් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම වදාළ ධර්මය ගැන හිත පහදවා ගැනීම තරම් ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ගැන හිත පහදවා ගැනීම තරම් මං හිතන්නේ මිනිස්සුෙකුට වෙන ලබන්න දෙයක් තියෙයි කියලා. හොඳට තේරෙන්නේ ඒක දැන් අපි වුණත් දැන් 60 වයස් පිරිච්ච අය දැන් අපිට තේරෙනවා ජීවිතේ සාමාන්‍ය තරුණයට වඩා අනිවාර්යයෙන්ම. දැන් සාමාන්‍ය තරුණ කෙනෙකුට ජීවිතය ගැන තියෙන අත්දැකීම් අඩුකමත් ඊළඟට දැනුමේ තියෙන සීමා සහිතකමත් ඒවා ඒ කාරණා නිසා සමහරට තරුණයන් ජීවිතය ගැන බලන කෝණි අපිට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ වෙද්දී ජීවිතය ගැන ගොඩාක් මෝරපු අය. ඒ නිසා මට තේරෙන හැටියට මේ මානව ජීවිතයේ තියෙන වාසනාවන්තම දේ තමයි උතුම්ම දේ තමයි තෙරුවන් සරණ යෑම. ඒ තෙරුවන් සරණ යන්න ඕනේ සිත පහදවාගෙන. ඒ පහදවාගෙන අපි බෞද්ධයෝ අපිත් දැන් අපි බුද්ධ ආගම් කාරය අපිත් හොඳට දායකයෝ තමයි කියේ පුස් කතා තඹේකට වටින්නේ නැහැ. ඒවයි නෙමෙයි වැදගත්කම තියෙන්නේ. වැදගත්කම තියෙන්නේ තමන් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි කොතෙක් පැහැදුනාද? තමන් මේ ධර්මයේ කෙරෙහි කොතෙක් පැහැදුනාද? ඒ ධර්මයේ කුමක්ද? තමන් ශ්‍රාවක සංගරුවන කෙරෙහි කොතෙක් පැහැදුනාද? ඒ ශ්‍රාවක සංගරුවන කවුද? දැන් මම මේකේ ස්වාමීන් වහන්සේ ශ්‍රාවක සංගරුවන ගැන මම ලිව්වා භාග්‍යතුන් වහන්සේ සමග ගුණධර්ම පුරමින් සසර එකට ගත කළ සමීපව සිටි සියල්ලෝම අවසන් වතාවට උන්වහන්සේට යලි හමු වූයේ. ඒ සුවිශේෂ කරුණක් උදෙසාය. එනම් භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද මියුරු ධර්මය අවබෝධ කොට බිහිසුණු සසර දුකින් නිදහස් වීම පිණිසය. කිසිවෙකුටත් ඒ මඟ නොහැරුණේය. සියල්ලෝම දින්නෝය. මේකේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මම විස්තර කරලා තියෙනවා. ලෝක කිසි භවයකට අයත් නැති, කිසි උපතකට අයත් නැති, කිසි දුකකට අයත් නැති, කිසි පිනකට අයත් නැති, කිසි පවකට අයත් නැති, කිසි සංකතයකට අයත් නැති, සර්ව සම්පූර්ණයෙන්ම පවිත්‍ර වූ, පරම පිරිසිදු වූ විමුක්තියකට පස් සිත් ඇති උත්තම ශ්‍රාවක පිරිසක් බිහි කරන්නට අප භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සමත් වූසේක. ඉතින් මෙහෙම තමයි ශ්‍රාවක සංඝයා ගැන හිත පහදව ගන්න තියෙන්නේ. මේ මොකද මේ අපි මේ කියන කතා එකක්වත් බොරු නෙමෙයි. එහෙමයි. ඒ ඔක්කොම සත්‍ය. මොකද බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කළ සේක්ද, ඒ ධර්මයක් යම් අරුතක් පිණිස දෙසූසේක්ද, ඒ අරුත පසක් කළ ශ්‍රාවකයෝ. ඒ නිසා ඒ එකිනෙකට සම්බන්ධයි. මම මේ පොතේ ආරම්භයේදීම කීවා භාග්‍යතුන් වහන්සේගේ චරිතේ ධර්මයයි සංඝයාගෙන් වෙන් කරන්න බෑ කියලා. උන්වහන්සේගේ චරිතේ නිකම්ම දාන්න බෑ. මම ඒ නිසාම තමයි මේක විනය කරුණු පව දාලා තියෙන්නේ. මොකද ඒ ඔක්කොම උන්වහන්සේගේ චරිතයේ තියෙන සුවිශේෂ සිදුවීම්. ඒ ඔක්කොම අපි දැනගන්න ඕන. උන්වහන්සේගේ තිබිච්ච නිකලෙස් උන්වහන්සේගේ බොහොම අහිංසක පැතුම් තිබිලා තියෙනවා. ඒ කියන්නේ රාග ద్వේෂ මොහ නැති හිතක විමුක්තියටපත් හිතක ඒ සම්පූර්ණ මේ උන්වහන්සේගේ අදහස් සම්පූර්ණයෙන්ම තියෙන මේ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස තියෙන දේවල්. Tamanට කියලා මොකුත් නැහැ. හරි පුදුම සාගත. දැන් අර ඒ වෙලාවෙම මම කැමති වෙනවා දැන් ගුවන්දුරන් වහන්සේ ඒක මතු කරපු නිසා දැන් මේ ග්‍රන්ථ රත්නය දැන් හුදු බෝධිසත්වයන්ගේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ පමණක් නොව ඒ ධර්ම රත්නය දැන් ධර්මයේ වෙනුවෙන් වෙනමම කොටසක් වෙන් කරනවනේ. පිටු 100ක පමණ ප්‍රමාණයක තාම ලස්සනට මැනවින් සරලව ධර්මයේ විවරණය වෙනවා. ඒතකොට විනය කරුණු පවා විවරණය වෙනවා. ඒතකොට ශ්‍රාවක සංඝරත්න විවරණය වෙනවා. එතකොට මේ පුදුම පරිපූර්ණ වශයෙන් බුදුරජාණන් වහන්සේව ශ්‍රාවකයෙක් හැටියට පහදින්න පුදුම විදියට මේ ග්‍රන්ථයේ නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තම හඳුන්නේ මෙහෙමයි තියෙන්නේ. මම මේ පොත් වහන්සේ ලියාගෙන යද්දී මගේ හිතට ආවේ නම් ගඟක් ගලන්නා වගේ අදහස් ආවේ. මම බොහෝම අමාරුයි මේ කෙටි කලේ මේ පොත් වහන්සේ විශාල වෙනක නවත්තන්න. පිටු 580ක් ඔව් 580යි. නමුත් මගේ හිතේ හැරියට ලිවනම් පිටු 1000ක්වත් ඕනේ. ඒ කියන්නේ එච්චරටම කරුණු හරියට තියෙනවා. බුදුරජාණන් වහන්සේ හිත පහද ගන්න. ඉතින් මං කල්පනා කළේ මේ කාලේ මිනිස්සු මෙපමණවත් දැනගත්තොත් මද. මෙපමණවත් දැනගත්තොත් මද. මොකද හේතුව මේ කාලේ මිනිස්සුන්ට තියෙනවා මට තේරෙන්නේ මහා අමුතු මේ කිසිම වැඩකට නැති උඩඟුකමක්. කිසිම වැඩකට නැති මාන්නයක්.
දැන් වෙන පොතක් ඔය වෙන දේවල් කියවන්න ඕන තරම් කල් ගන්නවා. නෑ අනිත් ඕනෙම එකකට නිහතමානී. අනිත් හැම එකටම සැරෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට ධර්මය ගැන කතා කරනකොට ඕන දැන් අතින් දානවා නිකන් තමයි මහා පඬිත වගේ. ඒ වගේ ටිකක් මහා නිකන් අමුතු ඔලොමොට්ටල මාන්නයක් තියෙනවා. ඒකෙම මිනිස්සු අනාගන්නේ. ඉතින් මිනිස්සු ගැන හරීම කනගාටු හිතෙන ගොඩක් අය ගැන පරලෝ නසා ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රසන්න සිත ඇති කරගන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම පෞද්ගලික විශ්වාස කරනවා මේ පොත් වහන්සේ නිතර කියව හිත ඒ කෙරේ හිත පහද වාසය කළොත් මේ හිත පහදවා ගන්නවා කියන්නේ මේ කයකට වඩා විශාල වෙනසක් තියෙනවා හඳුන්නේ. දැන් කය ගත්තොත් කය පහදවල නෙමෙයි කයට සත්කාර සම්මාන දක්වලා අන්තිමට අපිට නිකන් හේ බෑ වෙනවා කිසිම දෙයක් නැති වෙනවා. අපි කයට සත්කාර සම්මාන දක්වලා අන්තිමේ මේ කයම අපිට ජරාවට පත් කරවලා අපි ලෙඩ කරවලා ඇඳේ ලග්ගවලා මල මුත්‍රා ගුඩි ඉඳ සලස්සලා කයම අපිට වද දීලා තමයි අපේ කය අපි ඊළවා කය අත්තරවන්නේ. හිත ගැන අපි අවධානය යොමු කළා නෑනේ. නමුත් මේ බුදුරජාන් වහන්සේගේ චරිතය කියෝ පහදව ගන්න අපි තමන්ගේ සිතමයි පහදවා ගන්න. ඒතකොට ධර්මයේ ගැන සිතමයි පහදවා ගන්න. ශ්‍රාවක සංඝයා ගැන සිතමයි පහදවා ගන්න. මේ සිත පහදවා ගන්න මේ කය වගේ ලාමක බවට පත් වෙන්නේ කය වයසට යන්නේ ලාමක වෙනවා. සිත එහෙම වෙන්නේ. සිත පහදවා ගන්න ප්‍රබාස්වර වෙනවා. සිත පහදවා ගන්න තමන්ගේ චේතනා පවිත්‍ර වෙනවා. චේතනා පවිත්‍ර වෙන්න වචන පවිත්‍ර වෙනවා. ක්‍රියාව පවිත්‍ර වෙනවා. ඒක නිසානේ දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදිච්ච සෝතාපන්න වුණු ශ්‍රාවකේ බුදුරජාන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය තියෙනවා. ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදය තියෙනවා. සංඝයා කෙරෙහි අචල ප්‍රසාදය තියෙනවා. ආරේකාන්ත සීලය තියෙනවා. ඒතර මේ සිත කය වචනෙත් පවිත්‍ර වෙනවානේ. හරි විදිහට හිත පැහැදුනා නම්. ඉතින් ඒ නිසා මේක මේ චිත්ත ප්‍රසාදයට උමනා කරන දේවල් නෝනින් කල්පනා කරනවා නම් තේරුම් ගන්න යම්කිසි ප්‍රමාණයකට උදව්වක් තියෙනවා මේ පොත් වහන්සේගෙන්. අනිවාර්යයෙන්ම මම නම් කල්පනා කරේ මේ යම්කිසි ප්‍රමාණයකට කියනකටත් වඩා මේ පුදුමාකාර උදව්වක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක ඔබ විසින් කියවලම බලන්න ඕන. එතකොට දැන් මම ඊළඟට කැමති අපේ ලොකු හඳුරන් වහන්සේගෙන් දැනගන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් භාවයට බලපානවා දැන් කය පිළිබඳව සාකච්ඡා කරපු වෙලාවේදී ඒ උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේගේ ඒ සෝභමාන භාවය ඒ මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේට තියෙනවා. ඒකත් පුදුම ආශ්චර්යයක් නේද ලොකු හඳුරන්? පුදුම ආශ්චර්යයක්. පුදුම ආශ්චර්යයක් කියන්නේ උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වගේම මට පුදුම ආශ්චර්යයක් තියෙනවා. උන්වහන්සේ මහා පුරුෂ ලක්ෂණ පාවිච්චි කරලා තියෙන්නේ ධර්මයේ කීමට. ඒ කියන්නේ මහා පුරුෂ ලක්ෂණ වල සමහර මහා පුරුෂ ලක්ෂණ තියෙනවා ආවරණය වෙලා තියෙන උන්වහන්සේගේ සිවුරින්. සමහර අවස්ථාවලදී සමහර බ්‍රාහ්මණවරු උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වලින් තමයි මේ සම්බුදු කෙනෙක් කියලා තෝරගන්නේ. මොකද ඒ කාලේ ඉන්දියාව පුරා ওই ලක්ෂණ ශාස්ත්‍රය පැතිර තිබෙනවා. ඒ ලක්ෂණ ශාස්ත්‍රයත් එක්කම පැතිර තිබෙනවා මේ ශාරීරික ලක්ෂණ තියෙන උත්තමයා සම්බුදු කෙනෙක්. එතකොට සම්බුදු කෙනෙක් කියන මතය කතන්දරයේ ගියපු ගමන් උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් ඇතම් පඬිවරු බ්‍රාහ්මණවරු දැන් ඔය මේ ඒ කියන්නේ ශේල බ්‍රාහ්මණ වගේ ගොඩක් ඔය බ්‍රාහ්මණ විශේෂයෙන්ම උගත් පඬිත බ්‍රාහ්මණවරු ඇවිල්ලා බලන්නේ උන්වහන්සේගේ චරිතයේ තියෙන මේ මහා පුරුෂ ලක්ෂණ. ඒත් උන්වහන්සේ ඇතම් මහා පුරුෂ ලක්ෂණ ඉරිදීම් පෙන්නනවා. උන්වහන්සේගේ දිව ඒ වගේම අනිකුත් ශරීර අංගයන් ඉරිදීම් පෙන්නනවා. පෙන්වන්නේ මම මෙහෙම කෙනෙක් කියලා නෙමෙයි. අර ඒ පෙන්වන්නේ එයාගේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්නයි. ඒ චිත්ත ප්‍රසාදය ඇති වෙච්ච ගමන් එයා නිෂ්ඨාවකටපත් වෙනවා. මේ සම්බුදු කෙනෙක් මන් දැන් මුන්නහස කෙනෙක් අහන්න ඕනේ. ඒ ප්‍රසාදයෙන් තමයි එයා ධර්ම මානසිකාරයට යොමු වෙන්නේ. ඒක නෙවෙයි ධර්මය අහනයි ඒ කාලේ ඇද නෑනේ. ඒ ප්‍රසාදයෙන් තමයි ඒක වෙන්නේ. දහම් කතාව අහනකදී එයා ප්‍රසාදයටපත් වෙනවා. ඒ ධර්මයේ ඔස්සේ ප්‍රසාදයටපත් වෙන්න උපකාර වෙනවා ඒක. දැන් අපි ගත්තොත් සමහර අවස්ථා තියෙනවා කිඹුලත් පුරේට බුදුරජාණන් වහන්සේ වැඩපු වෙලාවේ ඥාතීන් වන්දනා කරන්න ආවේ නැහැ. අපිට වඩා බාලයි කියලා ඔය ගොඩක් වෙ ශාක්‍ය රජවරු හරි මාන්නක්කාරයිලුනේ. ඒ ඉස්සෙල්ලාම ආවේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ
යමක මහා ප්‍රාතිහාර්ය පෑවා. ඒ යමක මහා ප්‍රාතිහාර්ය පෑවේ ඒගොල්ලන්ට මතක් කරලා දෙන්නේ මේ බුදු කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා කියන්නේ. ඒකත් එක්ක මේ පිරිසන් දමණය වුණා. අර ප්‍රාතිහාර්යයත් එක්ක. ඊට පස්සේ සුද්ධෝදන රජුරු වැන්දා. ගදබම අර ඔක්කොම වැන්දා. ඊට පස්සේ කට්ටිය ලෑස්ති ධර්මයේ කියන දේ අහන්න ලෑස්ති. ඒකට තමයි බුදුරජාණන්සේගේ රූපකාය බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ අනිත් අයට පෙන්ලා තියෙන දැන් විශේෂයෙන්ම ගත්තොත් ඔය වගේ අවස්ථාවල උන්වහන්සේගේ රූපේට වසඟ වෙච්ච අය ඔය වක්කලි හාමුදුරුවෝ වගේ රූපේට වසඟ වෙච්ච අය හිටියා. එතකොට උන්වහන්සේ රූපේට වසඟ වීමට ඉඩ දුන්නේ. ඒකට නිඳා කළා. ඊට පස්සේ කිව්වා කින්තේ වක්කලි විනා පූති කායන දිත්තේන මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යුතු ශරීරය ගැන මේ කියන්නේ. කින්තේ වක්කලි විනා පූති කායන දිත්තේන වක්කලි මේ කුණු ශරීරය දැකීමෙන් ඔබට ඇති ඵලය කිම කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශරීරයට මේ ගරහන්නේ මේ කුණු ශරීරය දැකීමෙන් ඔබට ඇති ඵලය කිම. ඊළඟට කියනෝනේ වක්කලි ධර්මයේ දකින්න මාව දකින්න ඕන නම් මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න කියනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ අර උන්වහන්සේගේ රූපකාය පිළිබඳ හඳුන්වා දෙන්නේ පිනත් පිනේ විපාකත් පෙන්වන්නයි. උන්වහන්සේ ලක්ෂණ සූත්‍රයේදී පිනත් පිනේ විපාකත් පෙන්වා දෙනවා. ඉතින් අපි මේ පොත් වහන්සේගේ ඒවපම ඇතුල් කළා. උන්වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් ඒ ලක්ෂණ නිසා උන්වහන්සේට ලැබිච්ච පුණ්‍ය විපාකත් ඊළඟට මේ පින් වලින් තමයි උන්වහන්සේගේ ඒ කයේ ශාරීරික රූපකය නිර්මාණය වෙලා තියෙන්නේ. උන්වහන්සේගේ පින් බලයෙන්මයි. ඉතින් උන්වහන්සේගේ ඉතින් අසාමාන්‍ය රූපයක් කියන හොඳටම පේනවා. ඉස්සල්ලාම ඔය උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා ශ්‍රමණ කෙනෙක් බවට පත් වෙලා රජගහ නුවරට ආහපුරා කියලා වැඩම කරපු වෙලාව මුළු රජගහ නුවරම පුදුමයට පත් වුණා. ඒ දෙවි කෙනෙක් බිසාර රජුරන්ටකින් ඔත්තුව කිව්වනේ. රජ කෙනෙකුට ඔත්තුව කියන්නේ මේ අద్භූත මිනිසෙක් අద్භූත සත්වයෙක් පිඬුසිඟා යනවා. මොහු දෙවියෙක්ද බඹෙක්ද වෙනත් කිසිවෙක් දැන් නොදනිමි කියලා. රජුරෝ සඳුරුතලයට ගිහලා බැලුවනේ. රජුරුත් කල්පනා කර හැබෑම තමයි කියලා රාජසේවකයන්ට කිව්වා මෙයා මේ විශේෂ කෙනෙක් බව පේනවා දෙවියෙක් නම් අහසින් යයි අමනුෂ්‍යෙක් නම් එකපාරටම පෙනී යයි නාගයෙක් නම් පොළවේ කිමිදෙයි මිනිසෙක් නම් පැත්තකට ගිහිල්ලා ඔය පින්ඩ පාත කරපිට වළඳයි කියලා. ඉතින් එච්චරටම මෙයා මිනිසෙක්ද දෙවියෙක්ද බ්‍රහ්මෙක්ද කියලා හිතන්න තරම් ආශ්චර්ය අద్భుත රූපයක් තිබිලා තියෙන මේ බුදු වෙලා නෙමෙයි. මේ ගිහි ජීවිතය අතහර ගමන්. ගිහි ජීවිතය අතහරපු ගමන් තිබිච්ච රූපේ ලක්ෂණය. ඒ නිසා සම්බුද්ධත්වයට පත් වෙලා බුදු කෙනෙක් හැටියට මේ පාරේ වඩිද්දී කොහොම ඇද්ද? දැන් ඒ උන්වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ ගැනම මෙනෙහි කිරීමත් අපිට මේ මෙනෙහි කර කර උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තියෙන උන්වහන්සේ රැස් කරපු පින්මයි. දැන් මේකෙදි මම හිතන්නේ පුණ්‍ය බලය. ලොකු හාමුදුරන් වහන්සේ ලස්සනට ඒ මහා පුරුෂ ලක්ෂණේ ලැබුණේ කොහොමද? ඒ පුරුෂ ලක්ෂණේ නිසා බුදු කෙනෙකුට ලැබෙන විශේෂ යමක් තියනවාද? ඒ සියල්ල විස්තර කරලා තියෙනවා. මම හිතන්නේ ඒ ටික අපි කියව ගැනීම ඉතාම වටී කියලා අපි කල්පනා කරනවා. ඊළඟට මේ තව කාරණාවක් මම අහන්න කැමතියි ලොකු හාමුදුරන් වහන්සේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන දෙදෙනෙක් එකවර ලෝකේ පහළ වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙදෙනාම සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඒක තමයි හරිම පුදුම සාගතදී බුදු කෙනෙක්ම මේවා දේශනා කරන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන දෙදෙනෙක් පහළ වුණාට ඒ පෙරපසු නොවි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ එක සමාන කාලේ බුදුරු දෙන්නේ කුසලා ගන්න මේ ලෝකේට හැකියාවක් නැහැ. ඒක හරියට මේ ගිහි කෙනෙක් රහත් වුණා වගේ. ගිහි කෙනෙක් රහත් වුණාම ඒ ගිහි වේශය ඒ නිකලස් හිතක් දරන්න ගිහි වේශයට බෑ. ඒ නිසා එක්ක එදාම පිරිනවම් පාන්න ඕනේ. නැත්තම් මේ පැවිදි වෙන්න ඕනේ. ඒතකොට ගිහි වේශෙන් රහතන් වහන්සේ නමකට ඉන්න බෑ. දැන් මේ කාලේ ගියොත් කියන රහත් ඒකට අපිට පැහැදිලි වෙනවා මේ අන්ධ බාලකම කොතෙක්ද කියලා. ඊළඟට දැන් මේ ලොකු හාමුදුරන් වහන්සේ මේ දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ මේ සාමාන්‍ය ජනතාව දන්නේ නැති මේ අසිරිමත් ධර්මතාවයන් තියෙනවා නේද? දැන් උදාහරණයක් වශයෙන් මෑනියෝ දින 7කින් කලුරිය කිරීම. එතකොට මේ වගේ කරුණු කාරණා මේ සිද්ධිය
මෑනියෝ දින 7කින් කලුරිය කිරීම දැන් බලන්න ඉතින් ඒක දැන් ඒක මේ මුද්‍රම තේරෙනවා මේ භාග්‍යතුන් වහන්සේ භික්ඛුනි සංඝයා බිහි කරනවනේ. එහෙමයි. භික්ඛුනි සංඝයා බිහි කරද්දී උන්වහන්සේ ප්‍රජාපති ගෞතමියට අෂ්ටගරු ධර්ම පනවනවා. ඒකෙදි ඊට කලින් අපගේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ මේ ස්වාමීනි තථාගතයන් විසින් පදාන ලද ධර්මවිනී සංඛ්‍යාත බුද්ධ ශාසනයේ කාන්තාවක් පැවිදි වෙනවා නම් ඔහු ඇයට මඟපල ලබලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටින්නේ මෙහෙමයි. කියනවා ස්වාමීනි මහා ප්‍රජාපති ගෞතමී උත්තමෝ භාග්‍යතුන් වහන්සේ සිඟිති අවදියේ බොහෝ උපකාරීව සිටියාය. ඕ පුංචි අම්මාය සිඟිති කුමරු වැඩුවාය. පෝෂණය කළාය. භාග්‍යතුන් වහන්සේ වැදූ මෑණියන් කලුරිය කළ කල්ලි සිය තනිය කිරිපෙව්වාය. අයි ආනන්දයන් වහන්සේත් රාජ පරම්පරාවේ මේගොල්ලෝ ඥාති නෙමෙයි. එකම දන්නේ වෙච්ච දේවල්. ස්වාමිනී තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මවිනී සංඛ්‍යාත බුසසුනේ කාන්තාවට පැවිදි බව ලබා දෙන්නම් යනවා. එතකොට ආනන්දයන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ වැදූ මෑණියන් කලුරිය කළ කල්ලි සිය තනිය කිරිපෙව්වාය. මේ ප්‍රජාපති ගෞතමිය ගැන කියන්නේ. එතකොට දැන් හරි පැහැදිලිව හැමතැනම ඔප්පු වෙනවා මේ බෝසත් මව් මියගියේ. නමුත් බුද්ධ වචනේම තියෙනවා. ඒක ඒ කියන්නේ අපේ මහා බෝසත්ත්වයන්ට පමණක් අදාළ නැහැ. සියලු බෝසත්වරුන්ගේ බෝසත් මාතාව සතියකින් කලුරිය කරනවා. කරලා තුසිතේ උපදිනවා. ඒක ධර්මතාවයක්. ධර්මතා කියන ඒවා ආйти ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විශේෂයට. ඒ කියන්නේ බුද්ධ විශේෂයෙන් තමයි බලලා උන්වහන්සේ ඒක අවබෝධ කරගන්නේ. ඒක අචින්ත්‍ය කරුණු ධර්මතා කියන්නේ. පෙරපසු නොවි බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඊළඟට ස්ත්‍රියක් බුදු වෙන්නේ නැහැ. ඊළඟට ස්ත්‍රියක් බුදු වෙන්නේ නැහැ. ස්ත්‍රියක් බ්‍රහ්මෙක් වෙන්නේ නැහැ. එතකොට ස්ත්‍රියක් මාර තනතුරටපත් වෙන්නේ නැහැ. ස්ත්‍රියක් සක්විති වෙන්නේ නැහැ. එතකොට මේ ඔක්කොම ස්ත්‍රියක් සක්‍ර තනතුරටපත් වෙන්නේ නැහැ. මේ ඔක්කොම මේ බුදු කෙනෙක් විසින් දකින ලෝක ස්වභාවය. එතකොට මේ ඔක්කොම බුදුරජාන් වහන්සේගේ බුද්ධ විශේෂයට අයිති දේවල්. දැන් මේක කියපු ගමන් මෝඩ ගෑනු කියන්න ගත්තොත් එහෙම කොහොමද? මට මතකයි එක දවසක් ඒ වගේ එකක් මගේ මම කිව්වා බුදු වෙන්න නම් ඒක බරපතල කතාවක්. මම කිව්වා පුළුවන් නම් බලන්න මේ සද්දිමුදු වෙන්න පුළුවන්ද කියලා ගෑනුවෙක් කෙනෙකුට. ඒ කියන්නේ මේ ඒ වගේ අර මෝඩ කතා කියන හිස් මිනිසුන්ට නම් තේරුවන් සරණ යන්න බෑ. ඊළඟට තමයි මේ හාදරේ මට තේරිච්ච එකක් මේ ධර්මයේ කියවද්දි මේ පැහැදීම කියන එක ඒකත් ප්‍රඥාවෙන් නුවණින් කළ යුතු එකක්. පැහැදීම කියන එක. ඒ කියන්නේ උතුම් ආයත මේ පූජාච පූජනීයම් පිදියුත්තම් පිදීමට ගරුකොලියුත්තම් ගරු කිරීමට අයිති එකක් මේ චිත්ත ප්‍රසාදේ. ඒක ඉතින් නුවණැත්තෝ කරන එකක්. මේ ලාමක හිත් තියෙන නීච මිනිස්සුන්ට කරන්න බෑ මේක. ඉතින් ස්වල්ප දෙනාටයි ස්වල්ප දෙනෙක් මේක ලබා ගන්න. ස්වල්ප දෙනෙක් මේ ප්‍රසාදය ඇති කරගන්න. බහුතරයක් මේ හිත පහදලා කරන්න බෑ. බහුතරයක් එහෙමත් නෑ. මොකද බුද්ධ වචනම තියෙනනේ දුස්සීලෝහි බහුජනෝ කියලා. බොහෝ ජනයා මේ සිල්වත් නෑ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බොහෝ ජනයා එහෙම නැති. නමුත් කතාවෙන් නම් බලන්න ඕනේ. කතාවෙන් ඊතරම් සුපිරියයි ලෝකේ නැති ගානේ කතාවේ. නමුත් ක්‍රියාවත් එක්කයි අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ. පැහැදීම කියන්නේ ක්‍රියාවක්. එහෙමයි. චේතනාත්මකව තමන් කරගන්නා වූ උතුම් දෙයක්. එහෙමයි. දැන් ඊළඟට දැන් අර මේ උන්වහන්සේගේ තියෙන ආශ්චර්යමත් භාවය ගැන සඳහන් වෙනකොට මේ මුගක් වෙලාවට උන්වහන්සේට මේ අර මුලින්ම මම සඳහන් කළා වගේ මේ දෙවිවරු හැම තැනකදීම වගේ දැන් මේ කාලෙදි මේ දෙවිවරුන්වත් පිළිගන්නේ නැති සමාජයක් නෑ. දැන් නම් කාදිනේ මම හිතන්නේ ටිකක් හොඳයි. දැන් මේට අවුරුදු 20කට 25කට කලින් අපි ඔය ධර්මයේ කියන්න පටන් ගත්ත කාලේ කියන්නේ මම මේට අවුරුදු 24කට 25කට වගේ කලින් තමයි ධර්මය කියන්නේ පටන් ගත්තේ. ඒ විදිහට මම මේ හොඳට ත්‍රිපිටකය කියවලා. ධර්මය කියන්නේ පටන් ගන්නෙද්දි. එතකොට ඒ කාලේ මට මතකයි මේ ගොඩාක් ඔය අම්මලා වයසක මිනිස්සු වයසකයි හරියට අහනවා මේ අපිනේ දෙවිවරුන්ට පින් දෙන්නේ. දෙවිවරුත් අපේ පින්වල නියැපෙන්නේ. ඉතින් මම කල්පනා කළා මේ දිව්‍ය ලෝක ගැන තියෙන බුද්ධ දේශනා එකක්වත් අහන්න ලැබිලා නැහැ.
අනික ඒ බුද්ධ දේශනාවේ පැහැදිලිවම පේනවා මනුස්ස ලෝක තුල සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන සීක බල වඩපු අය තමයි දෙවියන් අතරට ගිහින් තියෙන්නේ. මේ දෙවියන්ටත් ගරහලා නීච ප්‍රේත ආත්ම වලට මිනිස්සු යන්නේ. එහෙම නැත්තම් කුම්බාණ්ඩ වෙනවා. එහෙම නැත්තම් තිරිසන් අපාය යනවා. එහෙම නිරය යනවා. ඉතින් හතෙන් උඩට එන්න මිනිස්සුන්ට බෑ. මිනිස්සු නසාගෙන තියෙන්නේ. ඉතින් මට ඒ කාලේ මෙහාදින්න හරි අමාරු වුණා මිනිස්සුන්ට කරුණ පැහැදිලි කරන්න. මම ඊට පස්සේ මම සමහර මිනිස්සුන්ට කිව්වා ඔයගොල්ලෝ තේරුම් ගන්න බුදුරජාන් වහන්සේගේ එක ගුණයක් තියෙනවා. සත්තා දේව මනුස්සාන දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුණාසි. ඉතින් ඔකට මනුස්ස ලෝකිනේ අපි එහෙනම් ඔක තිබුණාට කියන්නේ සත්තා මනුස්ස දේවාන. නේද? දැන් සත්තා මනුස්ස දේවාන නෙමෙයි සත්තා දේව මනුස්සාන. දෙවියන්ගේත් මිනිසුන්ගේත් පැහැදිලිව පේනවා හැම දෙයකටම දිව්‍ය සම්බන්ධ වෙලා තියෙනවා. කොච්චර සම්බන්ධ වුණාද කියනවනම් උන්වහන්සේ බෝධිසත්ව අවදී දුෂ්කර ක්‍රියා කරද්දී උන්වහන්සේ අදිෂ්ඨානයක් කරගත්ත ආහාර වර්ජනය කරන්න. ඒතර දෙවිවරු මැදිත් වෙලාවක වර්ජනය කරන්න එපා. ආහාර වර්ජනය කරන්න එපා. අපි රෝම කූප වලින් හරි දිව්‍ය ගොජස් බහලනවා කියලා. ඒතර අපිට පේනවා මේ දෙවිවරු හැමතිස්සෙම පුදුම අවධානයකින් හැමතිස්සෙම ළඟ හිටපු පිරිසක්. ඒ අර සතර පෙර නිමිති දැකීමේ ඉඳලා හැමතිස්සෙම උන්වහන්සේව රැකගෙන උන්වහන්සේත් එක්ක ගියපු පිරිසක්. මට අර මේ ග්‍රන්ථ රත්නේ මට පුදුම දුක් මේ කියන්නේ පුදුම කඳුළු ඇති වෙච්ච අවස්ථාව තමයි දෙවියන්ගේ සම්බන්ධයත් එක්ක අර අබිනිෂ්ක්‍රමණය කිරීමේ තීරණය ගත්ත වෙලාවේදී මේ අවසාන වරට සක්දෙවිඳුන්ගේ අනින් මේ අපේ විස්කම් දිව්‍ය පුත්‍රයා කුමරුව සැරසීම මේ අවසාන සැරසිල්ලනේ පුදුම ඒක හරි සංවේගජනක අවස්ථාවක්. ඒකේ කියනවා සක්දෙවිඳු මේ සිදුවීම දෙස බලා සිටියේය. විස්කම් දේවපුත්‍ර යමතිය පුත්‍රේ මෙහිව විස්කම් දේවපුත්‍රට කියන්නේ අප බෝසත්ත්වමිය අද මැදියම් රැහි ගෘහ බන්ධනයේ සිඳ බිඳ මහ බිනික්මන් කරන්ට නියමව ඇත්තේය. ඒකෙන් දෙවිවරු දන්නවා. අද අබිනික්මන් කරනවා කියලා. කුමරුවගේ සිරුරට අවසාන සැරසිල්ල ලබන්නේ අද පමණි. අදින් පසු ඔහුගේ සිරුරට කිසිදා සැරසීමක් නොලබයි. එහෙන් යව උයම් බිමට ගොස් දෙව් අබරණින් දෙව් සලුවින් කුමරුව සරස. ඒ වගේම ඉතින් කුමාරයව සරසන අවසාන සැරසිල්ලනේ අවසාන. ඇත්තටම මේ දැන් කියන කොටත් ඒක හඳුලක් වෙනවා. ඒක ඉතින් හරි ආශ්චර්යවත් දෙයක්. මම හිතන්නේ කුමාරෝ දැනගන්නවා මේ නම් මිනිස්සෙක් නෙවෙයි. මේක තියෙනවා දැන්. ඒ කියන්නේ මේ ඊට පස්සේ අර එයා සරසන කෙනාට කියන අන්දම් තබන කෙනා කියලා. ඒතකොට අන්දම් තබන කෙනා ඇවිල්ලා සලුව අරගෙන කියන්නේ දැන් අන්දම් තබන කෙනා ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඊ ඇවිල්ලා ඉන්නේ ඉස්කන්ධී පුත්‍රයා. ඇවිල්ලා සලුව අතට අරගෙන බෝධිසත්වයන්ගේ හිස්සේ අත තියලා සරුව වෙලෙන්නකටම දැනගත්ත මේ දෙවියෙක් කියලා. මේක හරි ලස්සනට තියෙනවා ඒක. මේක තියෙනවා ඒක සරසපු විදිය. හිස්වෙලුම් සරසු කල්ලි මිනි රෝවණින් සැදූ අලංකාර ඔටුන්නක් සේනි සලු දහසක සැරසිල්ලක් දිස්සුවේය. ඒ සියල්ල කුමරුවගේ හිසේ ප්‍රමාණයට ගැලපී ගියේ බක්මී මලක මල් කිසරු සේනි. සියලු අලංකාරයෙන් සැරසූ කල්ලි බෝසත්රුවට දෙව්සිරිය පෙරදී ගියේ. ඒ කියන්නේ දිව්‍යයන්ගේ දේවානුභාව දිව්‍යයන්ගේ දිව්‍ය ඓශ්වර්යය පරාජයට පත් වුණා භාග්‍යතුන් වහන්සේගේ බෝසත් කුමාරයාගේ අර ඒ අවසාන මොහොතේ රූපේ. ඒ කියන්නේ දා මේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේ. ඉතින් මේ වගේ මම හිතන්නේ ගොඩාක් ඔබට බුදුරජාණන් වහන්සේගේ ඒ චරිතය පිළිබඳ ආශ්චර්යමත් භාවය මේ ග්‍රන්ථ රත්නයේ කියවීමෙන් ලැබෙනවා. මම හිතන්නේ මේ වගේ මහාවදන්නේ මේ පොත් වහන්සේ මේ එකපාරක් කියවලා පැත්තක දැම්මොත් එයා රස හඳුනන්නේ නෑ. දැන් මට දැනගන්න ලැබිච්ච විදිහට උපාන්තුරන් වහන්සේම දැන් 10 වතාවක් ඉඳලා 10 වතාවක් නේ 11 වතාවක්. දැන් 11 කියවලා. එකපාරක් කියලා රස හඳුනන්නේ. මොකද මේක කියවන්න සමහර තැන් සමහරට තමන්ගේ අවධානයෙන් ගිලිහිච්ච තැන් හොඳ රසවත්ව වැටහෙනවා. ප්‍රණීත රසයක් තියෙනවා. ශ්‍රද්ධා රසය. දැන් මේක පුදුම සාගත දේ තමයි මේ දැන් ග්‍රන්ථයක් රචනා කරපු කෙනෙක් ඊට පස්සේ කරන්නේ පාඨකයන්ට දීලා පැත්තකට වෙලා ඉන්න එක. ඒ රස විඳින්නේ නැහැ. දැන් මේක ලියපු කෙනාම රස විඳිනවා. ඒකට හේතුව තමයි මම ලියපු කෙනාගේ නිර්මාණයකටත් වඩා මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතින් ගත්තු දේවල්. උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ අදහස්, උන්වහන්සේගේ ආකල්ප තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව මේ රචකයා දැකපු කෝණේ තියෙනවා. ඒ දෙකම එකට ගැළපිලා යනවා මේක. ඒකයි විශේෂත්වය.
දැන් මේකේ අර බොහෝ අවස්ථාවල අපි වැඩි දන්නේ නැති උන්වහන්සේගේ ගිහි චරිතය තුල මේ අර ශිල්ප දැක්වීම කියන කාරණාවත් හරි ආශ්චර්ය අద్భుත දෙයක්. ඒක හරි. මොකද දැන් විශේෂයෙන්ම හරි පුදුම සහගතයි මේ පාසල් පෙළපොත් වලට සමහර අවස්ථාවල මේවා කොහොම කරුණ ඇවිල්ලාද දන්නේ. මේකේ තියෙන ශිල්ප දක්වලා තියෙන යසෝදරාව සහිත ගන්ට. ඔව්. අන්න ඒ වගේ ඒ හරි පුදුමයි මේ බෝධිසත්ව අවදීදී කසාදයක් කරගන්නට ශිල්ප දක්වයි කියලා බෝධිසත්වයේ. ඉතින් ඒ වගේ කොහොම මොකද අටුවාවේ නෑ ඒක. මම මේ අටුවාව බලලා හොඳට කරපු එක. අටුවාවේ තියෙන්නේ විවාහ කළා දුන්නා මේ යසෝදරාව ආවාහ කළා දුන්නා. හැබැයි රජුරුවන්ට දැන් බෝධිසත්වයන්ගේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මෙච්චර කැපි පිටතට ගියේ නැහැ. කොහොමද මේක උනේ කියලා ගොඩාක් දුරට යා පින් බලයෙන්ම ලැබිච්ච එකක් නේ තිබිලා තියෙන්නේ. එතකොට උන්වහන්සේගේ බෝධිසත්වයන්ගේ ශිල්පීය හැකියාව පින් බලයෙන්ම ලැබිච්ච එකක්. ඉතින් ඒකයි ඔය ශිල්ප දක්වන්න ඉස්සෙල්ලා ශාක්‍ය රජවරු පැමිණිලි කරනවානේ රජුරවන්ට. කරනවා බැරි වෙලාවත් ආක්‍රමණයක් ආවොත් කොහොම කරගන්නේ? කොහොමද මේ වගේ සුකුමාල කෙනෙක් කරන්නේ? ඒ සුකුමාල කෙනෙක් විදිහට දැක්කේ. ඊට පස්සේ රජුරු මේ නිකන් මේ මැසෙවිලි මේ කියන්නේ නිකන් කනගාටුවෙන් මේ ගැන කියපු වෙලාව තමයි කිව්වේ නෑ පියාණනි මම ශිල්ප දක්වලා පෙන්වන්නම් ශාක්‍යයන්ට පෙන්වන්නම් කියලා. ඊට පස්සේ ශිල්ප දක්වපු විදිය මෙන් අටුවාවෙන් ගත්තේ පුදුම සහගත ශිල්ප දැක්වීමක් කරලා තියෙනවා. අනිත් එක මේ හාමුදුරනේ මෙහෙමයි. මේ සඳහන් වෙනවා විසාකාවට තිබ්බා කියලා ඇතුන් 10 දෙනෙකුගේ බලයක්. එතකොට විසාකා වගේ කාන්තාවකට තිබ්බනම් ඇතුන් 10 දෙනෙකු බල. දැන් මේ කාලේ කියන්නේ අශ්ව බලය කියලානේ. ඒ කාලේ හස්ති බලය. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ජවය, පුද්ගලයෙකුගේ ආත්මීය ශක්තිය, ඊළඟ කායික ශක්තිය ඔක්කොම ඒ කාලේ මිම්ම තමයි හස්ති බල. ඉතින් මේ කාන්තාවකට තිබ්බනම් ඇතුන් 10 දෙනෙකුගේ බලයක්. මේ සාරා සංකල්පලක්ෂයක් පෙරම්පුරල සම්බුද්ධත්වයට පටන් උන්වහන්සේට තිබිච්ච බලේ ඒ උන්වහන්සේගේ කාය බලය හොඳටම පේන තැන තමයි මට නම් ඒ කාය බලය හොඳටම පේන්නේ ශිල්ප දැක්වීම තුල නෙමෙයි දුෂ්කර ක්‍රියාවල. ඒ දුෂ්කර ක්‍රියාවට ශාරීරික වරතු දුන්නා කියන්නේ නම් ආශ්චර්ය අద్భుත ශරීරයක්. ශරීරයත් ආශ්චර්ය අద్భుතයි. ඒ කියන්නේ උන්වහන්සේ කුස අතගාද්දි පිටකොන්ද අහු වෙනවා. පිටකොන්ද අතගාද්දි කුස අහු වෙනවා. ඉතින් ඒ වගේ වාසය කරපු කෙනෙක්. හැබැයි උන්වහන්සේගේ සිහිනුවන කිසි හානියක් නැතුව පැවතුණා. උන්වහන්සේගේ හිතේ උපන්න මේ ශාන්ත බව කිසි හානියක් නැතුව පැවතුණා. උන්වහන්සේට පටිඝසිතක් හටගත්තේ නැහැ. මොකද උන්වහන්සේ මේ ගිහි ජීවිතය අතහරින මොහොතේම මාර්යා පිටිපස්සෙන් ආවනේ. ආවා රාගයක් හෝ ද්වේෂයක් හෝ කාම සංකල්පනාවක් හෝ උපද්දවපන් මං අල්ල ගන්නම් කියලා. ඒ කිසි දෙයකට අවස්ථාවක් නොදී උන්වහන්සේ මේ චිත්ත දමනයේ නිරන්තරයෙන් පවත්වලා තියෙනවා. අච්චර දුෂ්කරතා මැද්දේ. ඉතින් ආශ්චර්ය තමයි කයේ තියෙන ඒ කය මේ දුෂ්කර ක්‍රියාවට ඔරොත්තු දීපු එක. වසර 6ක්. 6 වසරක් ඒ දුෂ්කර ක්‍රියා කරපු විදිය මේ විස්තර සඳහන් වෙනවා උන්වහන්සේගේ වචන වලින්. ඒකට ඒ ඔරුතු දීත් වෙන ආකාරය දැක්කම තේරුණා මේ දැන් කාලෙත් නෙමෙයි ඒ කාලෙත් නෙමෙයි මේ මානව ඉතිහාසයේ මේ බෝධිසත් සම්බුදු බවපත් වෙන මේ අපගේ මහ බෝධිසත්වයන්ට ඇර එවැනි කායික ජවයක් එවැනි කායික ශක්තියක් බලයක් හිතා ගන්න බෑ. ඒකෙන් තමයි ඔරොත්තු දුන්නේ. ඉතින් ඒක බුද්ධත්වයටම සුදුසු විදියට කය හැදිලා එනවා. ඒක පුදුම බලයක් නේ. දැන් ඒ විදිහට දැන් ඒ 6 වසරක් දුෂ්කර ක්‍රියා කරලා ඒ ප්‍රධාන ඉලක්කය කරා නැත්තම් උන්වහන්සේගේ ඒ උත්තරීතර ඒ සම්බුද්ධත්වයට උන්වහන්සේපත් වෙලා මුළු ලෝක සත්‍යවම සතරින් නිදහස් කරන්න කටයුතු කරනවා. ඒ කටයුතු කිරීමේදී උන්වහන්සේ ඒ අපිට මාවත පෙන්නනවනේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා පළමුව සෝතාපන්න භාවය, සකෘදාගාමි, අනාගාමි, අරිහත් වගේ උදාර සත්‍යයන්ටපත් වෙන්න කියලා. දැන් අපිට මේ
මේ සෝවාන් ඵලයටපත් වීම කියන එක ගැන අපිට පොඩි විවරණයක් බොහොමද දැන් මේ හඳුන්නේ මේ පොතේ මම ගොඩාක් මහන්සි වෙලා තියෙන්නේ ඒ සම්මාදිට්ඨිය තෝරන්න තමයි. මේ සමාධියට තෝරන්න මම ගොඩක් මහන්සි වුණා. අර සෝතාපන්න වෙච්ච වෙලාව කවුද මේ අපගේ කොණ්ඩඤ්ඤන් වහන්සේ. ඒක මම මේකේ සඳහන් කරලා තියෙනවා. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මි භඤ්ඤමානේ මේ ගාථාරහිත දේශනාව වදාරන කල්ලි ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස ආයස්මත් කොණ්ඩඤ්ඤන් හට විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි. අවිද්‍යා රජස් කියන්නේ අර වැනි දුවිලි නැති මිසදිට මල නැති ධම්මැස පහළ වූයේ. මොකක්ද ධම්මැස? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා හටගන්නා ස්වභාවය ඇති යමක් ඇද්ද ඒ හේතු නැතිවීමෙන් ඒ හටගත් දේ නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත බව කියන දැක්ම. දැන් මේ සෝතාපන්න කෙනෙකුට ඇති වෙන ධම්මැස තමයි මේ. ඒ ධම්මැස විග්‍රහ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ විස්තරي මේ විදිහට. සෝවාන් ඵලයටපත් කොණ්ඩඤ්ඤයන්ගේ දැන් ස්වභාවය මෙය. හෙතම දිට්ඨ ධම්මෝ දහම දුටුවෙකි. පත්ත ධම්මෝ දහමට පැමිණියෙකි. විදිත ධම්මෝ දහම අවබෝධ කළෙකි. පරියෝගාල ධම්මෝ දහමේ බැසගත්තෙකි. තින්න විචිකිච්ඡෝ සැකතරණය කළ කෙනෙකි. විගත කතං කතෝ කෙසේද කෙසේදෙන සැකේ දුරු කෙනෙකි. වේසාරාජ්‍යප්පත්තෝ ධර්මයේ තුල නිර්භය භාවයට පත් වූ කෙනෙකි. අපරපච්චා සතු ශාසනයේ අන්නේකුගේ උපකාර නැති වූ සාතු ශාසනයේ ඉදිරි ධර්ම මාර්ග දියුණු කර ගන්න පුළුවන් කියන එකයි. එතන මේ ඔක්කොම විවෘත වෙන්නේ දහම් ඇසෙන්. දහම් ඇස කියලා කිව්වේ හේතුඵල දහම. හේතුන් නිසා හට ගන්නවාද යමක් ඒක ඒ හේතු නැතිවීමෙන් නැති වෙනවා කියන ධර්මතාවය. එතනමයි චතුරාර්ය සත්‍ය විවෘත වෙන්නේ. මොකද චතුරාර්ය සත්‍ය තුල තියෙන ඒකමයි. එතකොට ඒ ධම්මැස පහළ වීම තමයි නැති. එහෙම නැතුව දැන් ඔය මට සෝවාන් ඵලය ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා උගන්න තැන් තියෙනවා. මට සෝවාන් මාර්ගේ ගිහලා ඵලයටපත් වේවා කියලා මොකක්වත් නැති මේ නිකන් අරමුණු ගෙවිලා ගියා, අරමුණු නැති වුණා, හිත නිකන් විසිර ගියා. මේ වගේ ලාමක කතා කියන පොත්පත් මේ කාලේ අපිට කියවන්න හම්බෙන සෝවාන් ඵලයේ තෝරන. මේ ඔක්කොම තෝරන හිතේ මායාවමයි. යථාර්ථය නෙමෙයි. මේ තියෙන යථාර්ථය. මේක තමයි සත්‍ය. හරියටම තියෙනවා. නැත්තම් සෝවාන් දැන් කියන ඔන්න සෝවාන් දැන් ඔන්න සෝවාන් මම සෝවාන් ඵලයට පත් වුණා කියලා අදිෂ්ඨාන කරන්න කියනවා. ඔන්න දැන් සෝවාන් ඵලයට පත් වුණා කියලා දැන් මෙයා දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් අපි මොන කය නොදැන ගියා. ඕන සිතත් එකපාරට නිකන් මොකක්ද වෙලා නිකන් විදිල්ලක් කොටලා වගේ මොකක් හරි වුණා කියමු. ඔන්න ගන්නවා. හරි ඵලයට පත් වුණා. මේ හිතේම මායාවක් නිසා අහලක නැහැ සෝතාපන්නකම. ඒ සෝතාපන්නකම කියලා කියන්නේ ප්‍රඥාවක්. ප්‍රඥා සම්පන්න බවට පත්වීමක්. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේ මූලිකම තැනට පත්වීම. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානයට පත්වීම. සත්‍ය ඥානෙ ලැබීම. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් තියෙනවා විදිලි කෙටුවා වගේ කියලා. ඒ කියන්නේ විදිල්ලක් කොටන වෙලාවට පේනෝනේ යම් කිසි දෙයක්. ඊ වගේ පැහැදිලි පෙනීමක් අර අන්ධකාරය මැද්දෙන් එයා දකිනවා කියනවා. ඒ කියන්නේ එයා අවිද්‍යාව විනිවිද චතුරාර්ය සත්‍ය දකිනවා. ඒකට කියපු උපමාව වැරදියට ගන්නවා. ඉතින් ඒ වැරදියට ආපු කෙනෙක් හිතනවා නිකන් ගැස්සිලා විදුලි කෙටුනා වගේ වුණොත් දැන් ඵලයට පත් වෙනවා ගන්නවා. නැති ඒ කියන්නේ ගොඩ එන්න බැරි වලක වැටෙනවා. මේ කාලේ තියෙන ඒ જાතිය වලවල් තමයි. ගොඩ එන්න බැරි වලක වැටුණාට පස්සේ මොකක් හරි මීඩියා එකක් අල්ලන් කියනවා මම දැන් මාර්ගඵල ලැබලා ඉන්නේ. මම දැන් රහත් වෙලා ඉන්නේ. ඉතින් මිනිසුන්ටත් ඕන කරන්නේ දැන් ධර්මයේ බලන්න නෙමෙයි. මේකේ තියෙන මේ ඒ කියන්නේ මේ හඳුනේ මේ මිනිස්සුන්ට මේ කාලේ වොමන මේ ධර්මයේ සරණ යන්න නෙමෙයි. මිනිස්සු ගාව තියෙනවා මිනිස්සුන්ගේම මිමි. හැම මිනිස්සුගේ බොහෝ මිනිස්සු ගාව තියෙන කෝදු හදාගෙන. ඒ කෝදුවෙන් කියන එක්කෙනාමයිනවා. දැන් අපි කියමු ලස්සනට හාමුදුරු ධර්ම කතාවක් කරනවා කියලා. අපි කියමු හොඳ අනිත්‍ය ප්‍රතිසංයුක්ත නැත්නම් විදර්ශනාව එහෙම නැත්නම් පරිසම්පාදින් හැම ලස්සන ධර්මයක් කියනවා. ඒ ධර්මයක් කියපු භාග්‍යතුන් වහන්සේ මෙවැනි ධර්මයක් වදාලාද කියලා භාග්‍යතුන් වහන්සේට නෙමෙයි යන්න හදන්නේ. පඤ්ඤාසිරි හාමුදුරු යම් කිසි අවබෝධයක් ලැබුණා. තමයි ඒ වගේ විලා තියෙනවා. පඤ්ඤාසිරි හාමුදුරු ඔය කියන යට නම් සෝවන් වෙච්ච. අර මේ මිනිස්සු අර බණ අහා කරලා තියෙන කියන කෙනා මැන ඉඳලා.
එතකොට මේ කියන කෙනා මනමන ඉන්නවා කියන්නේ ගොංකමක්. අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ මිනිසුන්ට කිව්වොත් එහෙම මම රහත්. ඊට පස්සේ මිනිස්සු සෙට් වෙනවා යාගේ රහත් බව වෙනුවෙන්. සෙට් වෙලා මිනිස්සු මෙයා වෙනුවෙන් දානවා යා රහත් තමයි. රහතන් වහන්සේ හිතන විදිය මෙහෙමයි. රහතන් මේ කාමයේ බැසගත්තු, මෝඩකමේ බැසගත්තු මෝඩ ඔස්තාරලා. එතකොට මේ මිනිස්සු තීරණය කරනවා මේ තමයි දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් එක්ක අපි අසුරු කරන්නේ. රහතන් වහන්සේත් එක්ක අපි කතා කරන්නේ. මොකද දැන් කවුරුහරි කෙනෙක් කිව්වන් පස්සේ ළඟට කිට්ටු කරලා අහගන්නවා. ඉතින් කියනවා ඔව් මම රහත් ඵලයටපත් වුණා මම මෙහෙම භාවනා කරගෙන යද්දි මට මෙහෙම වුණා කියලා කියනවා. එතකොට දැන් මිනිස්සු ඒක අල්ල ගන්නවා. මම දැන් රහතන් වහන්සේ නමක් අසුරු කරන්නේ ජීවිතේ මොනවද දැනගෙනද? හැබැයි එකක් තියෙනවා මේ සියලු දෙනාම අහිමි කරගන්නේ ඉතිසරණේ. මොකද හැබැයි විදියටම ධර්මයේ දහම් කතාව යනකොට පහදින්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ගැන. ඊළඟට පහදින්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැන. ඒ ධර්මයේ ගැන පැහැදිලා ඒ විදිහටම දරාගත්තොත් ඒකට කියනවා ධර්මයේ සරණ යනවා. ඊළඟට ශ්‍රාවක සංඝයා ගැන. එතකොට මේ පැහැදීම ඇති වෙන්න දැන් මේ සෝතාපන්න වුණාට පස්සේ මේක ඥානයක්නේ. දැන් මේක කියන්නේ පත්ත ධම්මෝ, විදිද්ද ධම්මෝ, පරියෝගාල ධම්මෝ, විගත කතංකතෝ, ඊළඟට කියනවා තින්න විචිකිච්ඡෝ, වේසාරජ්ජප්පත්තෝ, අපරප්පච්චා සත්තු සාසනි. මේ ඔක්කොම කියන්නේ මේ සෝතාපන්න කෙනා පිළිබඳ විග්‍රහය. එතකොට මේ විග්‍රහය කියන දේ ඒ කෙනා තුළ තියෙනවා. මේ කියන්නේ අනිත්‍ය වශයෙන් දැකපු කෙනෙක් ගැන. දුක වශයෙන් දැකපු කෙනෙක් ගැන. අනාත්ම වශයෙන් දැකපු කෙනෙක් ගැන. මොකද ඒක එහෙම උනේ නැත්තම් මේ හේතු නිසා හට ගන්නා යමක් ඇද්ද? හේතු නැතිවීමෙන් නැති වෙනවා කියන අදහස කියන්න බෑනේ. දැන් බලන්න අර මම ඒ නිසා මේ ධර්මයේ අවබෝධ කරන අය වෙන් කර පෙන්නලා තියෙනවා. ධර්මයේ ගැන වෙන් කළා පෙන්නලා තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධර්මයේ දැකපු හැටි කියලා මේ පොතේ සටහන් කරලා තියෙනවා. ඒ ඔක්කොම කරලා තින්නේ මොකද ඒවා අපිට මේ ප්‍රශ්න නගලා එහෙම නැත්නම් ප්‍රශ්න කරලා අපිට නිකන් ඕන හැටියට ඒක ගන්න බෑ. ඒ සිදුවෙච්ච රටාවක් තියෙනවා. ඒ සිදුවෙච්ච රටාව අපි නිහතමානීව පිළිගන්න ඕනේ. ඒ රටාව තියෙන රටාව ඒක. දැන් සූර්යයා නැග්ගනම් නැගෙනහිරේ අපි අහි මේක මේ ගිනි කොනෙන් නැගින්න බැරි. ඇයි මේක උතුරින් නැග්ගේ නැත්තේ? කීකේ අපි මේ සූර්යයා සම්බන්ධයෙන් කතා කරන එක බොරු කතාවක්. සූර්යයා නැගිච්ච ගමන් නැගෙනහිරෙන් සූර්යයා නැගීම නිසා ලෝකෙට සිදුවෙන වෙනස්කම් ටික වෙනවා. මල් පිපෙනවා, ගස්වල පළහට ගන්නවා, මිනිස්සු ගමන් බිමන් හොදට කරනවා. මේ කරුවලේ ඊළඟට බකමූණු හැංගෙනවා. අනිත් සත්තු එළියට එනවා. මේ හිරු නැගීමත් එක්කම වෙන දේවල් ටිකක් තියෙනවා. එහෙම නැතුව මේ සූර්යයා එන්න ඕනේ මේ දකුණින් පෑවුවනම් කොහොමද? මේක ලාමක කතා ඒක හරියන්නේ නැහැ ඒකට. ඒ වගේ මේ ධර්මයේ තියෙනවා නම් සෝතාපන්න වීමේ යම්කිසි භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් ඒ වදාළ දේ මිසක් Tamanට ඕන විග්‍රහය මේකට ආйти වෙන්නේ නැහැ. ඒකයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාවට එන්න ඕනේ. දැන් ඊළඟට මේ පිටුව 187 මේ ග්‍රන්ථ රත්නේ මම දැක්ක මේ දැන් උන්වහන්සේගේ තියෙන අර මේ විමර්ශනාත්මක භාවය ප්‍රඥාවෙන් සොයාගෙන යාම මේසා දිගු මිනිස් ඉතිහාසයක මේ අයුරින් නුවණින් විමසන්නෙකු ගැන දන්නේ නම් මේ අසිරිමත් පුරුෂයා ගැන පමණි. ඔහු සොයන දේ හුදු පරිකල්පනයක්, මනෝමය සංවේදී බවක්, මායාකාරී භ්‍රාන්තියක් නොව කරුණු සහිතව විමසීමක්. තමා සොයන දේ හරියටම නිවැරදිව දැනගෙන තිබිච්ච ඒ ගමනක්. ඉතින් මෙතෙක් ඒ කවුරුත් නොසිවූ විරෝධයක් තමයි උන්වහන්සේ සාහිතික ඇත්තහමද මේ කියන්නේ. දැන් අපි ගත්තොත් මේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර දැන් කිව්වනේ අරූප සමාපatti ගැන කිව්වනේ. එතකොට මහ බෝධිසත්වෝ අපේ බෝධිසත්වයන් වහන්සේ දන්නවා මේක ඒගොල්ලෝ කියනවනේ මේක නිෂ්ඨාව ඒ එතන උපදිනට පස්සේ උපත සදාකාලිකයි. ඒ වෙද්දී බෝධිසත්වෝ තේරුම් අරන් තියෙනවා උපතක් සදාකාලික නැහැ කියලා. ඒ වගේම හොයන දේ හරි පැහැදිලි. මේක කියනවා මහණෙනි මට මේ අදහස ඇති වූයේ ආලාර කාලාමගේ ධර්මයේ අවබෝධයෙන් කලකිරීම පිණිස නොපවති, නොයල්ම පිණිස නොපවති, කෙලෙස් නිරුද්ධ වීම පිණිස නොපවති, සංසිඳීම පිණිස නොපවති, විශේෂ ඥානය පිණිස නොපවති, සම්බෝධිය පිණිස නොපවති, නිවන පිණිස නොපවති. ඒ කියන්නේ
මේ උන්වහන්සේ වදාලේ න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඥාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. එතන උන්වහන්සේ හොයන දේ එහෙනම් නිබ්බිදාය පිණිස, කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, අභිඥාව පිණිස, සම්බෝධි පිණිස, නිවන පිණිස පවතින ඕනේ කියන කාරණේ निराකරණය කරගෙන ඉවරයි තනියම. ඉතින් ඒකයි මම ඒකේ කිව්වේ මේ වගේ විස්මේ ජනක විදියට හිතන්න පුළුවන් කමක් නම්, විමසන්න පුළුවන් කමක් නම්, ඒ කියන්නේ ඒක අදාහ ගන්න බෑ. ඒ කියන්නේ පුදුමාකාර තීක්ෂණ සියුම් නුවණකින් තමයි මේක කරලා තියෙන්නේ. අදාහ ගන්න බෑ ඒක නෑ. ඊළඟට දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ උතුම් සම්බුද්ධත්වයටපත් වෙලා ඒ ලබාගත්තු ඥානය සර්වඥතා ඥානය. මේක විස්මයජනකයි. ඒ සර්වඥතා ඥානය ගැනමයි අච්චරිය මනුස්සු ග්‍රන්ථයෙන් සම්පූර්ණ කියවෙන්නේ. ඒ ඥානයට හසු නොවන කිසිම දෙයක් මේ ලෝකේ නැහැනේ. කිසි දෙයක් නෑ. කොයි කියන්නේ උන්වහන්සේගේ ඒකට නම් ඉතින් උන්වහන්සේගේ දේශනාම කියවන්නේ. දේශනා ඊළඟට මම දැකපු අద్భుත දෙයක් තියෙනවා මේ සර්වඥතා ඥානය උන්වහන්සේ විග්‍රහ කරගත්තු චේතනාව. ඒ කියන්නේ චේතනාව කියන්නේ කර්මයනේ. උන්වහන්සේ දැන් චේතනාව කර්මයයි. චේතනාවමයි කර්මය. ඔව් තියෙනවනේ චේතනාහම් බික්කවේ කමංගතම් චේතනාව කර්මය කියලා. ඒ චේතනාව කර්මය කියන එක මනාකොට ස්පුට වෙන තැන. ඒ චේතනාව කර්මය කියන එක මෙන්න මෙතන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මයේ නිරුද්ධ වීම ගැන. දේශනා කරන තැන කියනවා මහණෙනි කළුත් නොවන සුදුත් නොවන විපාක ඇති. ඒ කියන්නේ කර්මයක් තියෙනවා ඒකේ කළු විපාක දෙන්නෙත් නැහැ සුදු විපාක දෙන්නෙත් නැහැ. හැබැයි මේ කර්මයේ ඡේවීම පිණිස පවතිනවා. ඒ කළු සුදු නොවන කර්මයක්. කළු වෙන්නේ කළුත් නැති සුදුත් නැති කර්මයේ ඡේවීම පිණිස කර්මයක්. මොකක්ද මේ කර්මය? මානිනේ මෙහිලා කළු විපාක ඇති කළු කර්මයක් ඇද්ද? ඒ කළු කර්මයේ ප්‍රහාණය කිරීම පිණිස යම් චේතනාවක් උපද්දවද්ද? එයයි. ඒ කියන්නේ කළු කර්මයේ ප්‍රහාණය කිරීම පිණිස උපද්දවන්නා වූ චේතනාව තමයි කර්මයේ ඡේවීමට හේතු වෙන්නේ. සුදු කර්මයේ ප්‍රහාණය පිණිස උපදවන චේතනාව තමයි කර්මයේ ඡේවීමට හේතු වෙන්නේ. කළු සුදු විපාක ඇති කළු සුදු කර්මයක් ඇද්ද? ඒ කර්මයේ ප්‍රහාණය කිරීම පිණිස උපද්දවන චේතනාව තමයි කර්ම ඡේවීම පිණිස පවතින. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ කියන්නේ විදර්ශනාව. ඒක ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙන විදර්ශන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදී වශයෙන් විමසීම චේතනා පාල කර බලන්න. ඒ බලද්දි උපදින චේතනාව කර්මයේ ඡේවීමෙන් හේතු වෙනවා. දැන් මේක බලන්නකෝ දැන් මම මේක දැම්ම අහෝ මේ කවරනම් අසිරියෙක්ද මෙසේ කොයි පැත්තෙන් බැලුවත් භාග්‍යතුන් වහන්සේගේ මහා සුවිශාල අවබෝධයේ බැලූ තැන විහිද ඇත්තේ. ලෝකාන්තරයන් වහන්සේ මේ ග්‍රන්ථ රත්නය කියවද්දී මට මේ කියව ගන්න ලැබිච්ච තව උතුම්ම කරුණක් තමයි දැන් බොහෝ අය මේ නිවන පිළිබඳව ඒ අමා නිවන පිළිබඳව විස්තර කරද්දී පිටු 419 වගේ මේ ගැන කරුණු තියෙනවා. මේ දැන් මේක වචනෙන් විස්තර කරන්න බෑ කියලා එහෙම කියන අවස්ථා තියෙනවා. දැන් ලෝකාන්තරයන් වහන්සේ ඒක මේ වචන වලින් හොඳට විස්තර කරලා පෙන්නලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කළා කියලා. ඒ කියන්නේ හාමුදුරනේ ගොඩක් එහෙම කරන්නේ මේ උඩඟු පුද්ගලයෝමයි. මේක අත්දැකීමෙන්ම පසක් කළ යුතු එකක් මේක වචන වලට හරවන්න බෑ කී. ඉතින් මම ඒක ලියලා තියෙනවා. නිවන යනු කුමක්දයි වචනයෙන් විස්තර කළ නොහැකියයි නිවන් නොදුටු බොහෝ අය කියති. ඒ අභ්‍යන්තර රහසක් වශයෙන් සැඟවී ඇති වචනින් නොකිය හැකි අවාච්‍ය වූ ගොළුවෙකු දුටු සිහිනයක් බඳු දෙයකයි කියති. නමුත් භාග්‍යතුන් වහන්සේ විසින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලදුව එහි ඇති ස්වභාවය ඉතා පැහැදිලි වශයෙන් වදාළස එක. මොකද හේතුව මේ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්ම ස්වාමී භාග්‍යතුන් වහන්සේ නේතෘ කොට තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේගෙන් තමයි මේ ධර්මය අපි උපුටා අරගෙන කතා කරන්නේ. එතකොට තමන් මොකක් හරි මානසිකව හදාගත්තු එකක් තමන්ට තෝරගන්න බැරුව තමන් මේක නිවන කියලා සම්මත කරගෙන තමන් ඒක මම නිවන අවබෝධ කරලා ඒක කියන්න බැරි එකක් කියලා තමන්ගේ අර්බුදයක්.
ඒක නිවන දැකපු එක නෙමෙයි තියෙන්නේ. අරුබුදයක් තියෙන්නේ. මේකේ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි යම් තැනක පටිච්චසමුපාදේ නැද්ද? එතන පංච උපාදානස්කන්ධේ නැත්තේය. පංච උපාදානස්කන්ධේ නැද්ද? එතන පටිච්චසමුපාදේ නැත්තේය. ආයතන හය නැත්තේය. සසර නැත්තේය. පැවැත්ම නැත්තේය. කායික දුක් මානසික දුක් නැත්තේය. අප්‍රිය සංප්‍රයෝග දුක් ප්‍රිය විප්‍රයෝග දුක් නැත්තේය. පතන ලද්ද දුක් නැත්තේ. කොටිම කිසි දුකක් නැත්තේ. එහෙත් මහණෙනි ඒ බඳු තැනක් ඇත්තේය. ඒ ප්‍රත්‍යක්ෂ කළ හැකි තැනකි. සාක්ෂාත් කළ හැකි තැනකි. මහණෙනි යම් තැනක පඨවි ධාතුව නැද්ද? ආපෝ ධාතුව නැද්ද? තේජෝ ධාතුව වායෝ ධාතුව නැද්ද? ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේවසඤ්ඤාසඤ්ඤායතනේ නැද්ද? මෙලොව පරලොව නැද්ද? සඳහිරු නැති ඉබඳු තැනක් ඇත්තේ. මහණෙනි එහි ඒමක් නැත්තේ, යාමක් නැත්තේ, පැවතීමක් නැත්තේ, චුතියක් නැත්තේ, උපදන් නැත්තේ, හේතුඵල ධම නැත්තේ. හේතුඵල ධමයට අරමුණු වන සංකතයක් නැත්තේ. මහණෙනි මේ දුකේ අවසානයි. එතකොට බුදුරජාණන් වහන්සේ නිවන විස්තර කරන ලස්සනට විස්තර කරනවා. ඒ නිවන ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි නූපන් නොහටගත් නොකරන ලද අසංකත වූ නිවන ඇත්තේය. යම් මේකින් මහණෙනි නූපන් නොහටගත් නොකරන ලද අසංකත නිවන නොතිබුණේ නම් මේ ලෝකයේ උපන් හටගත් කරන ලද සංකතෙන් උපන් සත්‍යය දුකින් නිදහසීමක් නැත්තේය. ඒ කියන්නේ නූපන් නොහටගත් නොකරන ලද නිවන නිසා ඒ නිවන සාක්ෂාත් වීමෙන් තමයි සංකතයෙන් නිදහස් වෙන්නේ. ඉතින් ඒක හරිය ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ගොඩාක් අයට වෙලා තියෙන්නේ මං හිතන්නේ මේ උතුම් බුද්ධ දේශනා එක්ක සමහර අය කියවනවා දැන් මට එහෙමයි හම්බෙලා තියෙනවා මං ත්‍රිපිටකය ඔක්කොම කියවලා තියෙන කියනවා. ඒක ගැලපෙනවා ඒක ශ්‍රුති ධරයෙන්ට. ඒ කියන්නේ එකපාරක් කියවලා කියපු ගම මතක හිටියනම් ඒක ගැලපෙනවා. නමුත් මේ අද අපි වෙන නවකතා කීටි කතා කොච්චර කියවලා ඇද්ද? අපි එකපාරක් කියවලා අතහැරලා තියෙනවා. සමහර නවකතා කීටි කතා පවා දෙතුන් පාර කියවලා තියෙනවා. නමුත් මේ බුද්ධ දේශනා හැම එකක් නෙමෙයිනේ. මේ බුද්ධ දේශනා කියන්නේ අපිට සරණ යන්න උපකාර වෙන, අපේ ජීවිතය සම්බන්ධයෙන් අපිට निराකූල අවබෝධයක් ලබා ගන්න උපකාර වෙන, අපිට පැහැදිලි දැක්මක් ලබා ගන්න උපකාර වෙන, අපේ ක්‍රියාව, ඒ කියන්නේ අපි මනසින් කරන, වචනයෙන් කියන, ඊළඟම මේ කයින් කරන ක්‍රියාව නිවැරදිව ඍජුව යහපත් මාර්ගයක ගන්න අපිට මේ තරම් උපකාර වෙන දෙයක් නැහැ නේ. මේ මුළු සංසාරෙම නිදහස් වෙන්න තියෙනවා. මුළු ඒ කියන්නේ අපේ සාංශාරික ගමනේ මේක නියම හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. හරි විදිහට මේ ධර්මය අපි අල්ලගත්තම. මේක නිකන් හැගීමකින් ඇවිස්සලා දැන් මාවත් හරි දැන් මම කරගත්තා. මම මේක කරගත්තා අරක කරගත්තා කියලා කියුණානේ. ඒක නෙමෙයි මේ තියෙන්නේ. මේක ඊට ගරුසරු සහිතව කරන එකක්. ගරුසරු සහිතව මේ පුරුදු පුහුණු කරලා අදා ගන්න එකක්. ඒ කියන්නේ බුද්ධ කාලයේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන තියෙන්නේ උන්වහන්සේලා සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨිය සුප්පටිවිද්‍යා කියලා තියෙන අහලා දරාගෙන වචනෙන් පුරුදු කළා, මනසින් මෙනෙහි කළා. ඒකනේ දෘෂ්ටියෙන් හරි ගැසගෙන තියෙන්නේ. මේ කිසිම දෙයක් නැතුව ඔය පොඩි කෝස් එකක් භාවනා වැඩසටහන කොහරි ගිහලා අවුලක් හදාගෙන කියනවා දැන් මම කරගත්තා කියලා. අවුල නම් කරගන්න පුළුවන්. මේක ඊට වඩා මම තේරුම් ගත්ත එකක් තමයි හරිනේ තව එකක්. දැන් අපි මිනිස්සුන්ට කියනෝනේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි බණහන්න සූදානම් වෙන්න කියනවා. ඒතර මිනිස්සු දැන් හිතනවා දැන් ඉතින් හරි අපි දැන් ශ්‍රද්ධාවන්ත තමයි. මිනිස්සු නිකන් අර චූන් වෙනවා මේ වචනේ අහලා. නමුත් මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම මේ යුගයේ හරිම අමාරු දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිළිවෙලකට කරුණු සහිත වූ ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම මේ යුගයේ ඉතා දුෂ්කර එකක්. ධර්මයේ කෙරෙහි කරුණු සහිත වූ ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම, ශ්‍රාවක සංඝයා කෙරෙහි කරුණු සහිත වූ ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම ඉතා දුෂ්කර එකක්. මොකද හේතුව දැන් අපිට තේරෙනවා දැන් මොකද අපිත් ඉතින් පන්සල් වල මහාන වෙලා අපිත් මහාන වෙලා විශ්වවිද්‍යාල ගිහිල්ලා දැන් හාමුදුරුවෝ විශ්වවිද්‍යාල උගන්වපු කෙනෙක් නේ. ඉතින් ඔක්කොම අතහැරලා ආපුවයින් අපි දන්නවනේ ඉතින් මේ කතාබස් කරන දේවල් ගැන. එතකොට මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම ඉතාම දුෂ්කර එකක්. ඒක නිකන් මේ වචනයකින් මම පැහැදුනා නෙමෙයි. ඒක හැමතිස්සෙම තමන්ගේ ජීවිතේට තියෙන තමන්ගේ පිළිසරණ. නිකන් මේ ගියක් ඇතුළේ ඉන්නවා වගේ. තමන්ගේ පිළිසරණ. ඒ තමන්ගේ ශ්‍රද්ධාවත් එක්ක තමන් ජීවත් වෙන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒක තමන් එක්ක හැමතිස්සෙම තියෙන්න ඕන එක. ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න හරිම අමාරුයි.
ඒ හරීම දුෂ්කරයි. ඒ කියන්නේ මොකද හේතුව මේ කාලේ අර නුවණින් විමසීමේ හැකියාව මිනිසුන්ට නැහැ. ඊළඟ එක තමයි ධර්මයේ තෝරා දෙන්න පිරිස අඩුයි. අවුල් කරන අය තමයි වැඩි. මේ ගොන් මිනිස්සු ආසත් දැන් සෙට් වෙලා මිනිස්සු ආසත් නිකන් ලෞකික දේවල්මයි. ගැඹුරු දේවල් තාසා ඉන්නවා. නමුත් ගැඹුරු දේවල් ආසයි කී කරන්නේම වාද කරන එක. එක මොනවා හරි වාදයක් හදාගෙන වාද කරනවා. නිතරම හිත පහදවා ගන්න ඕනේ කියන තැනට එන්නේ. හිතන්නේ මේක මේ පුංචි දෙයක් කියලා. පුංචි දෙයක් නම් බුදුරජාන් වහන්සේ වදාරයිද සද්ධාය තරති යෝගං. ඒ කියන්නේ සත රෝගය මේ මහා සැඩපහර තරණය කරන්න සද්ධා මුල් වෙනවා කියලා. අනික දැන් හොඳටම පේනවා දැන් අපි ගත්තොත් සීක බල සද්ධා සීල සුත්‍ති ත්‍යාග ප්‍රඥා. සද්ධාව තිබ්බොත් තමයි සීලෙ ඉන්නේ. සද්ධා තිබ්බොත් තමයි ශ්‍රුතියට ආස කරන්නේ. සද්ධා මොකද ශ්‍රද්ධාවක් නැත්නම් ශ්‍රුතියට ආස කරන්නේ. ඔච්චර මොකට කියවනද කියලා අහනවනේ. කී දෙනෙක් අහනවද? මොනවද ඔහම කියවෙන්නේ කියලා අහනවනේ. සමහරු කියනවා නිකන් මහ දන්නවා වගේ කියනවා. කර්ණීයමිති සූත්‍රයේ තියෙන ওই ටික අර්ථ දැනගත්තාම ඇති කියනවා. රතන සූත්‍රයේ තියෙන ওই ටික අර්ථ දැනගත්තාම ඇති කියනවා. සමහරු කියනවා දැන් ওই ධර්මයේ බුද්ධ කාලයට හරි. මේ කාලයට ගැලපෙන්න ඕක මේ විදිහට කියන්න ඕනේ කියලා මේ ධර්මයේ සම්බන්ධයෙන් තීරණ ගන්න තීරකය වෙනවනේ සමහර අය. අනිත් පැත්තට කැරිකලා යනවා. හැබැයි ඒ බඳු අයට මේ සංසාරේ මං හිතන්නේ මේ ආත්මය තමයි ලාස්ට් chance එක. මට මතකයි එක මහත්තයෙක් මට කිව්වා මේ කාලේ ওই සමහර අය මොන ගැහෙනවා කිව්වා. ඒ මිසදිටු මත තියෙන අය මොන ගැහෙනවා කිව්වා. එතකොට මිසදිටු මත තියෙන ධර්මයේ සම්බන්ධයෙන් එක විකාර කියන අය. ඒ මාතේ හරිය කැමති කිව්ව රස පුඩින් හදලා දෙන්න. මම ඒ මාතේ මේ ආත්මෙ විතරනේ කන බොන දේවල්. ඊට පස්සේ ඉතින් නිරේනේ යන්නේ. ගොඩක් අය සම්බන්ධයෙන් ඒක තමයි කියන්න තියෙන්නේ. මේ ආත්මෙ තමයි කන බොන දේවල්, සැලකිලි සම්මාන, ගෞරව පුදු සත්කාර දැකුම් වට්ටි මේ ආත්මෙ විතරයි. මොකද හේතුව රටාව යන්නේ විදියට. එහෙම නොවි ඇත්ත වශයෙන්ම අපි අවංකවම කතා කරත් ආවදනේ අපි කැමති මේ හැමෝම බේරිලා හැමෝම සතර අපාය නොවැටි හැමෝම සුගතිය යනවා දකින්න ආසයි. මොකද එහෙම දෙයක් ලෝකෙ වෙනවා නම් ඒක ආසයි. ඒ කියන්නේ කවුරු හරි මැරිච්ච මිනිස්සෙක් අඩු ගානේ දෙවි කෙනෙක් වුණා කියලා දැනගත්තොත් ඒක සතුටක්. ඒක ලස්සන තොරතුරක්. ඒක ආසයි. නමුත් මිනිස්සු යන්නේ ඊට වඩා වෙනස් පාරක නම් මොනව කරන්නද නේ? ඒකයි. ඒ නිසා මේකෙදී අර හොඳට හිත පහදවාගෙන යන කෙනෙකුට නැවත කිව්වලා මේක පහද ගන්න පුළුවන් කරුණු ගොඩාක් තියෙනවා මේ ප්‍රකාශයේ. ඉතින් ඒ තරම් ඒ උදාර ධර්ම දේශනා කරපු භාග්‍යතුන් වහන්සේගේ මේ කෙටියෙන් නමුත් මේ කරුණත් මම දැනගන්න කැමතියි ලොකු හඳුරන්න වහන්සේ මේ උන්වහන්සේ ධර්ම දේශනා කිරීමේ ඒ උන්වහන්සේගේ ඒ ආශ්චර්යමත් භාවය ඒ ව්‍යක්ත ප්‍රතිබලව හකුලා කීමේ හැකියාව මේ වගේ ඒ උදාර ධර්ම දේශනා ශෛලියෙන් කෞශල්‍ය උන්වහන්සේ ඒකට කියන්නේ අපි අනුශාසනීය ප්‍රාතිහාර්ය කියලානේ. ඒ ප්‍රාතිහාර්ය නම් ඒක පුදුම ප්‍රාතිහාර්යයක්. ඒ කියන්නේ උන්වහන්සේ බුදු වැසින් බල බණ කියන්නේ. නිකන් නෙමෙයි බණ කියන්නේ. බුදු වැසින් බල ඒ කියන්නේ ආසයානුස ඥානයයි ඉන්ද්‍රිය පරිවර්ත ඥානය කියන්නේ ඒ කියන්නේ ඥාන දෙකකින් මේ බණ අහන පුද්ගලයා දිහා බල තමයි වචනේ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ආවට ගියාට බණ කියන්නේ. මට ඒක හරි ලස්සන තැනක් උන්වහන්සේ ඒක තැනක වදාරන්නේ මම මේ වළං හදන මිනිස්සෙක් මේ අමුවට වළං හදනවා වගේ මම බණ කියන්නේ කියනවා. මම තෝර බල නැවත කරුණ පැහැදිලි වෙනතුරු කියලා දෙනවා කියනවා. ඒ නිසා වෙන්නේ නැති මේ සූත්‍රවල එකම වාක්‍ය කීප වතාවක් නැවත තියෙනවනේ මේ වාක්‍ය. ඉතින් ඒ නිසා ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්ම දේශනා කිරීමේ කෞශල්‍ය හරිම විස්මයජනකයි. ඒ කියන්නේ ඒකනේ උන්වහන්සේ අර අනිත් ප්‍රාතිහාර්ය වලට කැමති වුනේ නැත්තේ එච්චර. ඒ කියන්නේ 이르දි ප්‍රාතිහාර්යයට ආදී මොකද මේ කාලේ නම් ඉතින් 이르දි ප්‍රාතිහාර්යයක් පාණ්ඩ කියලා කවුරු යාවොත් ඊට වඩා කටගැස්මක් නම් මේ ලෝකෙට නැහැ. මිනිස්සු නිකන් නෙමෙයි යන්නේ. දැන් අපි කියමු වෙන කොයි හරි වෙන මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඉරිදි ප්‍රාතිහාර්ය පානවා කියලා. ඉස්සල්ලාම මේ මිනිස්සු කරන්නේ මේ මහලොකුට මේ බෞද්ධයෝ කියලානේ කොහොම අපේ කට්ටියට පුළුවන් මේ කාටද පුළුවන් උනේ කියලා බැන තමයි යන්නේ මේ පැත්තට.
අපි මෙහෙම 이르දීන් සනීප කළා මෙහෙම කළා කී ලෙඩ සනීප කළා කියමු. එතකොට හිතන්නේ මේ මෙච්චර කළා අපි ධර්මය හැදෑවුවා කියලා අර බැන කරහ කරා තමයි යන්නේ. ඉස්සර තිබුණ 아무තු සෙල්ලමක් ලංකාවේ කොහේ හරි අපරාධයක් වුණොත් බයිනවා මේ බණ කියන උන්වහන්සේලාට. මේ මහා ලොකුට බණ කියන රටක් මේ අපරාධ වෙනවා. මේ අපරාධ වලට මූලික හේතුව බණ කීම නෙමෙයි. එහෙමයි. මේ අධර්මයේ මාධ්‍ය වලින් හිතු මනාපට අධර්මයේ පැතිරවීම. අශ්ලීල දේවල් පැතිරවීම. මාධ්‍ය මාර්ගයෙන්. ඒතර ඒවට දොස් කියන්න කිසිම කෙනෙක් නැහැ. තව බණ කියපල්ලා කිය අර ධර්මයටම ගරහන කොටසක් හිටියා. දැන් හැබැයි ඒක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. නමුත් ඒ වුණාට ඒ අඩු වෙලා තියෙන වැටහීමකින් නෙමෙයි අපි මේක පෙන්වුවට පස්සේ. එහෙමයි. නමුත් මේකේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම හිත පහදවගෙන ඉන්නයි. එක පැත්තකින් හාදන්නේ මෙහෙම එකකුත් තියෙනවා. දැන් මේ පොත් වහන්සේ අපි දැන් ස්වාමීන් වහන්සේ කෙනාට දුන්නනේ. ඒතර අපිට පේනවා සමහර අයගේ හිතේ නිකන් අර මේ පිපෙන්න ආස නෙළුම වගේ නිකන් හිතේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන යම්කිසි පැහැදීමක් නේද? අනිවාර්යයෙන්ම. දැන් මට අර එක ලිපියකුත් මේ හම්බ වුණා ඒ වගේ ලැබිච්ච ලිපියක් මේ ලිපිය මේ අපේ කමන්න කියන්නේ. ඔව් මේ සනත් නන්දන කියන මහත්තයා සිරස ටීවී රත්මලානේ මෙහෙම ලියලා තියෙනවා පූජනීය පොල්පිට මොකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ වෙත ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් මට පරිත්‍යාග කළ අච්චරිය මනුස්සෝ පුස්තක වහන්සේ කියවීමෙන් මාලද අපරිමිත බුද්ධාලම්බන ප්‍රීතියට කෘත පූජා සැලකීමක් ලෙස මෙම සටහන මම ලියමි. අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේද පෙරම් පුරාගෙන පැමිණි පාරමිතාවක් ලෙසම මෙම මාහැඟි ග්‍රන්ථය රචනා කර ඇති බවක් හැඟේ. බුදු පියාණන් වහන්සේ පිළිබඳව සිතේ තිබූ ශ්‍රද්ධාව තව තවත් දෙගුණ තෙගුණ කිරීමට මෙම කෘතිය සමත් විය. අපේ යුගයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලියවුණු විශිෂ්ටම ග්‍රන්ථ රාජයා මෙය බව අවිවාදයෙන් පිළිගත යුතුය. සෑම බෞද්ධයෙක් පමණක් නොව සෑම මිනිසෙකුම කියවිය යුතු. ලෝකයේ සියලුම භාෂාවන්ගෙන් පරිවර්තනය විය යුතු මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමෙන් ලද සියලු කුසල් ඥානානන්ද ස්වාමින් වහන්සේට උපරිම ධර්මාවබෝධයේ පිණසම වේවා. ඔබ වහන්සේටද මා සම්බන්ධව කියලා එසේම වේවායි ශාසනාලයෙන් ප්‍රාර්ථනා කරමි. දමල මේ මහත්ය ගිහි මහත්ය කියන්නේ. එතකොට දැන් අපිට මේකෙන් පේන්නේ මොකද්ද? ඉන්නවා. මේ ධර්මයට ආසයි ඉන්නවා. නමුත් ඒ අය හිතන විදියට ගැළපෙන විදියට ධර්මයේ භාගතුන් වහන්සේ හඳුන්වා දෙන්න කෙනෙක් නැතුව හිටියේ. ඒ සිද්ධිය මේකෙන් සිදු වෙනවා. එහෙමයි. මේ පොත්තාංශයෙන්. ඒකත් මේක සමහර විට අන්‍යාගමික කෙනෙක් හරි අරගෙන කියවුවොත් අවංක හිතෙන් කියවුවොත් එයාට මේ හිත පහදව ගන්න ඕන තරම් පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම. මේ අනිත් එක තමයි මේ හාඳුරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ යම් කිසි කෙනෙක් තමන් වහන්සේ කෙරේ සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා සබ්බේතේ සග්ග පරායන. ඒ සියලු දෙනාම සුගතිය උපදිනවා කියලා. බුද්ධ වචනයක් බොරු වෙන්නේ නැහනේ. මොකද බුදු කෙනෙක් සාමාන්‍යයෙන් ඔය ටොපිසීනි බෝල දිනවා වගේ මේ ලාමක දේවල් කියන චරිතයක් නෙමෙයි. උන්වහන්සේ අවබෝධයෙන්ම දහම් දෙසූ කෙනෙක්, අවබෝධයෙන් වචන කතා කරන කෙනෙක්. ඒ නිසා බුද්ධ වචනේ ඒකාන්තයෙන් මේ විදිහට සිද්ධ වෙනවා. දැන් අපි සෑහෙන කාල පරිච්ඡේදයක මේ ග්‍රන්ථ රත්නය ගැන මම හිතන්නේ පැය ගණනාවක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්, දවස් ගණනාවක් සාකච්ඡා කරන්න පුළුවන්. කාලයක් දැන් ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා. මේ ග්‍රන්ථ රත්නයේ මම ඔබට සඳහන් කරා කියවන විට නිතට කඳුළු 100 වාරයක් මට ආවා. මම හිතන්නේ අවසාන වශයෙන් මට පුදුම විදියට සෑහෙන වෙලාවක් ඇඬු කඳුලින් කාලය ගවන්න සිද්ධ වුණේ භාග්‍යතුන් වහන්සේගේ පිරිනුවන් පෑම. ඉතින් මොන තරම් හිතාගන්න බෑ. ඒ පිරිනුවන් පෑමේ අවස්ථාව නම් ඒ පිරිනුවන් පෑමේ අවස්ථාවේදී උන්වහන්සේ ක්‍රියාත්මක වෙච්ච විදිය. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතේ පුරා උන්වහන්සේ පිරිනුවන් පෑමට සූදානම් වෙච්ච විදිය. ඒ කියන්නේ හරි පුදුමයි ඒක. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ගෙවල් දොරවල ගමනක් යද්දී පොඩ්ඩක් බලා ගන්න මේවා. ඔන්නේ අතුරු අත නැති ආදිශයක් උනන් මේවා ගන්න. නොඑක් දේවල් කියනෝ නේද? සේවකයන්ටත් එක්ක කතා කරලා දන්න අයටත් කියලා වටේ පිටත් කියලා අපි ටික දවසකට යන පොඩ්ඩක් දිගට බලන්න. ඉතින් හරි බලාපොරොත්තු සහිත කිසි දෙයක් නැහැ.
කොටින්ම කියන්නේ හරි පුදුම සාගේ දැන් උන්වහන්සේ අසනීපෙන් ඉන්නේ. ආනන්දයන් වහන්සේට කියන්නේ ආනන්ද මේ මට ටිකක් අමාරුයි මේ පැන් ටිකක් හදිසියට ගන්න ලෑසි කරගන්න කියලා. ඒ වචනේවත් නෑනේ. ඒ අතහැරීම මේ සිදුවීම් වලින් තමයි මේ අපිට මේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ජීවත් වෙච්ච රටාව මොන වගේ රටාවක්ද කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේ ඊට පස්සේ අර පිරිනිවන් මංචකේ සතපුණාට පස්සේ උන්වහන්සේ ක්‍රියා කරපු ආකාරය. ඒ කියන්නේ උන්වහන්සේ හරි වේගෙන් මේ අවසන් කටයුතු ටික ඔක්කොම කරනවා. ඉක්මනින් කරනවා. දැන් සුබද්‍ර කියලා පිරිවැජී කානේ මේ ප්‍රශ්න අහගෙන ආවේ මේ සියලු ආගම් වල එකම දෙයක්ද කියන්නේ සියලු ආගම් වල එකම නිෂ්ඨාවක්ද තියෙන්නේ මේ ආගමික නායකවරුන්ගේ එකම ඉලක්කයකට කරුණ කීමක්ද කියන කියලා මේ ප්‍රශ්න වැලක් අහගෙන ආවේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඕක පොඩ්ඩක් අත්හරින්න මෙහෙම තේරුම් ගන්න යම් මේ ශාසනයේ යම් ශාසනික ආර්ය ශ්‍රාංගික මාර්ගය තියෙනවා නම් අන්නේ ශාසනයේ පළවෙනි ශ්‍රමණය දෙවෙනි ශ්‍රමණය තුන්වෙනි ශ්‍රමණය හතරවෙනි ශ්‍රමණය මේ ශාසනීය ආර්ය ශ්‍රාංගික මාර්ගය තියෙනවා මේක මේ හතර දිනම ඉන්නවා කියනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන හතර දිනම ශ්‍රමණය හතර දිනම මේ ශාසනයේ ඉන්නවා මක්නිසාදයක් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන නිසාය පැහැදිලා පැවිදුණා එතකොට එකකින් අපිට පේනවා මේ උන්වහන්සේ ඉක්මනට ඒ කරුණු කාරණා ඉක්මනින් කියන වැදගත් කරුණු කියනවා බලන්න උන්වහන්සේ වැදගත්ම කරුණ කියන ආනන්ද මාගේ පිරිනිවීමෙන් පසු ඔබට මෙසේ සිටින්න පුළුවනි මේ ධර්මයක් විනයත් අතීතයට ගිය ශාස්ත්‍රවරයෙකුගේය ඒ ශාස්ත්‍රූතිමේ දැන් අපට නැත කියා ආනන්ද කිසිසේත් එසේ නොසිතිය යුත්තේ ආනන්ද මා විසින් යම් ධර්මයක් දේශන ලද්දේද යම් විනයක් පනවන ලද්දේද මාගේ ඇවෑමෙන් පසු ඔබගේ ශාස්ත්‍රු බවට පත්වන්නේ ධර්ම විනය බලන්න බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට පැවරුවේ නෑනේ සංඝයාගේ නායකත්වයේ පුද්ගලයෙකුට පවරලා නැහැ. දැන් මේ කාලේ ඉතින් හැමතැනම ඉතින් නායක ගොඩ ඉන්නේ. ඒ කාලේ සංඝයාගේ නායකත්වයේ කිසි කෙනෙකුට පවරලා නැහැ. ධර්මයේ නායකත්වයේ ධර්මයටම පවරලා. ධර්මයේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් ඊළඟ එක තමයි උන්වහන්සේ අන්තිමටම අහන්නේ. උන්වහන්සේගේ ධර්ම උන්වහන්සේ කියපු ධර්ම මාර්ගය ගැන හෝ උන්වහන්සේ ගැන හෝ දැන් මේක හරිය වැදගත් කරුණු දෙකක් කියවෙනවා. මේක අහනවා මහණෙනි මා පිළිබඳව හෝ මා විසින් දේශන ලද ධර්මයේ පිළිබඳව හෝ මාගේ ශ්‍රාවක සංඝයා පිළිබඳව හෝ නිවන් මාර්ග පිළිබඳව ඔබට සැක ඇත්තේ නම් ඒ කියන්නේ තෙරුවන් සරණ ගැන. තෙරුවන ගැන අහන්නේ. විමතියක් ඇත්තේ නම් අසව. අපට ශාස්ත්‍රුන් වහන්සේ මොන ගැසුනේ නමුත් අප තුළ ඇති මේ සැක විසඳා ගන්නට බැරි වූයේ කිය පසුතැවිලි නොව. ඉතින් මේකේ මම ඒක විස්තර කරලා තියෙනවා. අහෝ මේ නම් මහා පුදුම කතාවකි. 540 වසරක් මුළුල්ලේ භාග්‍යතුන් වහන්සේ දහම් දෙසූසේක ලොවේහි ලක්ෂ ගණන් රහතුන් පහල කරවූසේක නුගිනිය හැකි තරම් අවශේෂ මගපල්ලාභීන් පහල කරවූසේක එහෙත් අවසාන මොහොතේ උන්වහන්සේ කල්පනා කළේ යමෙකුට සැකයක් විමුතියක් ඇත්නම් ඒ තුලින් ඔහුට ඇතිවන බාධාව ගැන. ඒ බාධාව දුරු කිරීම පිණිස සිය අවසන් හුස්ම පොද හෙලන්ට මොහොතකට කලිනුත් සූදානම්ව සිටිසේක. අහෝ මහා කරුණා මුහුදකි. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ අවස්ථාවල පේන්නෙම මේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. උන්වහන්සේගේ ජීවිතය පේන ඒ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි වගේම පේන එකක් තමයි උන්වහන්සේ මේ ලෝකේ වැඩ ඉඳලා තියෙන්නේ. මේ ලෝකයේත් එක්ක කිසිම සම්බන්ධයක් නැතුව. වතුර පොදකින් සම්බන්ධ වෙලා නැහැ. හරි පුදුමයි. අවසාන මොහොතේ පෙන් ටිකක් ඉල්ලන්නේ කය පවත්ත ගන්න විතරයි. හරි පුදුමයි. ඉතින් ඒ නිසා මේ පහදිනවා නම් මේ පැහැදිය යුතු උත්තරමයා මෙයින් අපිට පැහැදින කෙනෙක් ගැන හිතා ගන්න බෑ. අනිත්‍ය ලෝකේ ඔක්කොම දේවල් මං හිතන්නේ නිකන් මේ හිස් දේවල්. ඒකින්ද වෙන්න ඇති මහා කස්සප මහරහතන් වහන්සේ අර ශ්‍රාවකයෙක් හැටියට මේ ආයි කිසිම දෙයක් නැහැ සත්තා භගවා ශාවකෝ හමස් දෙවරක් කියනවා. හරි ලස්සන. මම ඒක මේ පොත් වහන්සේගේ අන්තිම පසුපිටට දැම්මේ සත්තාරංච වතාහම් පස්සෙයම් භගවන්ත මේව පස්සෙයම් මම ශාස්ත්‍රවරයෙකු දකින්නම් ඒකාන්තෙම භාග්‍යතුන් වහන්සේව දකිමි. සුගතංච වතාහම් පස්සෙයම් භගවන්ත මේ පස්සෙයම් මම සුගතයන් වහන්සේ කෙනෙකු දකින්නම් භාග්‍යතුන් වහන්සේව දකිමි.
සම්මා සම්බුද්ධං වතාහං පස්සෙය්‍යං භගවන්තමේ පස්සෙය්‍යං මම සම්මා සම්බුදු කෙනෙකු දකින්නම් නම් ඒකාන්තීම භාග්‍යතුන් වහන්සේ දකිමු සත්තාමේ භන්තේ භගවා භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක ශ්‍රාවකෝ හමස් මම ශ්‍රාවකයා වෙමි. දැන් මේ ටිකනේ කරගන්න වර්තමාන මිනිසාට තියෙන අමාරුව. අම්මෝ මේ වර්තමාන මිනිසාගේ තියෙන මේ උජාරුවයි කියන උද්දච්ච අහංකාර කැමති නෑ. භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක මම ශ්‍රාවකයෙමි කියා ගන්න කැමති නෑ. මම තමයි දන්නේ. පුහු කියන්නේ එන්න මෙහෙමයි වෙන්නේ. මේ හාඳුනේ එන්න මේ පුහු සරුව පිත්තල මේ ලෝකේ නම් එන්න සැරසෙනවා. හැබැයි අභ්‍යන්තරේ එන්න තුච්ච වෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවේ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ විශේෂයෙන් මේ කොරෝනා කාලේ අඩු ගානේ මේ පොත් වහන්සේවත් කියවලා තමන්ගේ ජීවිතයට යහපත සලසා ගන්න කියන අදහස අනුව තමයි මේක ලියුවේ. මොකද හේතුව මම ඉතින් පැහැදි ඉන්න කෙනෙක්නේ. ඒ නිසා මොකද අපිට සූත්‍ර පිටකේ හොඳට කියව ගන්න පුළුවන්. විනය පිටකේ කියව ගන්න පුළුවන්. පැහැදි ඉන්න පුළුවන්. අනිත් අයට අවස්ථා නැහැනේ. ඉතින් අන් අයට අවස්ථා හිත පහදවා ගන්න අවස්ථාවක් දෙන්න තමයි මේක මම රචනා කළේ. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් අරමුණක් ඇතුව තමයි අපේ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු හාමුදුරන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රත්නය අච්චරිය මනුස්සෝ ග්‍රන්ථ රත්නය රචනා කරන්නේ. අවසාන වශයෙන් වුණත් උන්වහන්සේ මේ රචනා කරපු ග්‍රන්ථයේ තියෙන ඒ අපට මෙච්චර ආකාරයේ සැදැහැයක් ඒ වගේම කැමැත්තක් මේ ග්‍රන්ථයේ කියවන්න ඇති වෙන්නේ උන්වහන්සේ රචනා කරපු ශෛලිය. මට මේ වෙලාවේ මතක් වෙනවා සමහර දැන් අහෝ කරුණා මූදකි. ඒ වගේම පිටුව 468 අර සාරිපුත්තයන් නැමැති විශ්මිත අරවින්දය. ඒ වගේම ඒක න හරි ලස්සන කීයද පිටුව? පිටුව 468. 468. හරි ලස්සනයි ඒක. මේක කියන සාරිපුත්තයන් වහන්සේ මගපල් ලැබුව අවස්ථාව. මහා පුදුම සාගතය සාරිපුත්ත නැමැති මහා සුවඳැති මනරම් අරවින්දය මනුලෝ නැමැති විල්දේ හටගෙන දියෙන් උඩට නැගී හිරු රැස් වැටෙන තුරු බලා සිටියේය. ඒ සාරිපුත්ත නැමැති මහා අරවින්දේ පිපී ගියේය. හරි ලස්සනයි. ඒ වගේම අර පිටුව 190 ඒ ස්වභාව පරිසරයේ බෝධිසත්වෝ සම්බුද්ධත්වයට පත් වෙන්න යන මොහොතේ මණික් හඳක් සම්දිසි විමල නීල සීත සිලිලාරෙන් ගලා වස්නා නේරංජරා නදිය සිත්කලිය. ඒ මනරම් පරිසරයේ බෝධිසත්වෝ මේ මැවිලා පේනවා. ඉතින් ඇත්තටම ඔබ වහන්සේට අපිට පුණ්‍යානුමෝදනා කරලා අවසන් කරන්න බෑ මේ ග්‍රන්ථ රත්නයේට. ඉතින් ඇත්තම මම මේකෙන් බලාපොරොත්තු වෙන එකම කැමක තියෙනවා බලාපොරොත්තු. නේද? පෙරවදනේ කියලා තියෙනවා මම බලාපොරොත්තුව ආචාර්ය මනුස්ස නමින් රැසෙන මේ බුදු සිරිත කියවීමෙන් පසු යමෙකුට ඊතා පහන් සිතෙන් යුතුව බුද්ධං සරණං ගච්ඡාමි කියා උන්වහන්සේ සරණ යන්ට සිතක් පහළවන්නේ නම් ඒ හොඳටම ප්‍රමාණවත්යි. එච්චරමයි මේක උනේ. අපිට මුකුත් නැතුණාට කමන්නේ. බුදුරජාණන් වහන්සේ කියන හොඳට පැහැදුනොත් ඒක හොඳටම ප්‍රමාණවත් ඒක අපිට ඕනටත් වඩා දුන්නා වගේ තමයි. මොකද අපේ බලාපොරොත්තු ඒකනේ බලාපොරොත්තු. ඔව්. ඒ කියන්නේ මේකෙන් අපිට සම්මානයක් ගන්න ඕන නම් මම මේක ශාස්ත්‍රීය ක්‍රමයකට නිකන් ඒ කියන්නේ අර දැන් සම්මතිය තියෙන නිකන් පරීක්ෂණ ග්‍රන්ථ වගේ ලියන ඒ සම්මාන අපේක්ෂාවක් නැහැ. මේක එකම සම්මානය තමයි මේක අහන කෙනා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන සරණ යාම. ඉතින් සරණ ගියා දැන් අර මහත්යෙකුගේ ලිපියක් තිබුණේ. ඒක කියනට අපිට හරි ප්‍රීතියක් හට ගන්නවා. මොකද පොතේ යම්කිසි සාර්ථකත්වයක්. මොකද මේ මහත්යා කියනවා මගේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි මා සිතේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය දෙගුණ තෙගුණ විය කියලා. ආන්න හරි ඒක තමයි ඕන කරන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේදී ඒ ප්‍රාර්ථනාව උන්වහන්සේ තාම කරුණාවෙන් මේ තාම තුම් ප්‍රාර්ථනාවක් සහිතවයි මේ ග්‍රන්ථය රචනා කරේ බොහෝ වේස මහන්සි වෙලා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ඒ සුන්දර ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා කියන පැතුමත් සහිතව මේ ග්‍රන්ථය රචනා කොට මේ දෙවි මිනිසුන්ට කළ උදාර මෙහෙවර වෙනුවෙන් ඒ වගේම අද දවසේ මේ උදාර සාකච්ඡාව සඳහා වැඩම කරලා මේ උදාර කරුණු ඔබට ඉදිරිපත් කිරීම වෙනුවෙන් අතිපූජනීය ඒ අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද අපේ පින්වත් ලොකු හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය දීර්ඝායු සම්පන්නිය උදා වේවා. උන්වහන්සේටත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි
මේ ගෞතම බුදු සසුනේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් මේ අච්චරිය මනුස්සෝ ග්‍රන්ථ රත්නය කියවාගෙන සදහැ සිතින් එක හදවතින් එක හිතින්ම මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නට, ඒ ධර්ම රත්නයේ ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නට, ඒ ශ්‍රාවක සංඝ රත්නයේ සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නට වාසනාව ලැබේවා. ඒ තුලින් ඔබ සියලු දෙනාටත් සියලු දුකින් නිදහස්ව ලබන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.